කාලය අපතරින් නැතුව අපි දහම් සාකච්ඡාදිය සුළුවෙන් කරලා කර්මස්ථාන වැඩිම ආදී අත්‍යවශ්‍ය කටයුතු වලට බහිමු. මොකද දැනට අපි පෙර තිබෙන මෙබඳු සාකච්ඡා බොහොමයි. ඒවා අපි මහත්තුළු සකස් කරලා තියෙනවා. සකස් කරලා CD දැටිගත කරපුවා 30 ගානක් තියෙනවා. ඒ ආදී වශයෙන් ඒ කරන ඒ අරගන්න පුළුවන්. මේ පත්මදාල් මහත්මයා අතේ ඒ CD ආදී ඇති මේ මහත්මයාගෙන් ලබා ගන්න පුළුවන්. එහෙම විස්තර අරගෙන ඒවා අහලා තවත් ඉතුරු ප්‍රශ්නයක් තියෙනවා නම් පමණක් ප්‍රශ්න සාකච්ඡාවල ගමු. නැත්නම් කාලය අපත යනවා. ඒකව ප්‍රශ්නේ කී වාගයක් දැන් කියලා තියෙනවද දන්නේ නැහැ. බොහොම අය ඒකව ප්‍රශ්නේ නිතර අහනවා. ඉතින් ඒ වගේ දෙයකට පිළිතුරු දෙමින් ගියොත් අපේ කාලේ අපත යනවා. ඒ නිසා කර්මස්ථාන ආදී අර්ථවත් හරි පමණක් අරගෙන අපි කර්මස්ථාන වැඩිම ආදී කටයුතු වලට ගන්න බලාපොරොත්තු වෙමු. අත්‍යවශ්‍යම ප්‍රශ්න තියෙනවා නම් ඒ පැටිගත කරපු දේවල් අහලා ඒ අතරින් Tamanta තව හොයාගන්න බැරි තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා පමණක් ඉදිරිපත් කරන්න ඉදිරියට අත්‍යවශ්‍ය ටික පමණක් ගමු සාකච්ඡාවට. අලුතෙන් පැමිණෙන පිරිස් ඉන්න නිසා ඒ අයට හැමදාම අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්න තෝරා ගන්න. මොකද අලුතෙන් මහන්න ප්‍රශ්න නිසා. නමුත් දිනෙන් දින අලුත් පිරිස් එනකොට ඒ පිරිස් හැමදාම මේ ප්‍රශ්නේම අහනවා. ඒක සමාන ප්‍රශ්න. ඒ නිසා පැටිගත කළා කියන පත්මලාල් මහත්මයා අපි ඔක්කොම පරි තියෙනවා. ඒ මහත්මයාගේ ලබාගෙන ඒව අහන්න 6 මාසයක් අහලා පෑදවල් අහලා ඉවර කරන්න බැරි තරමට අපි 33ක එක පටියේ පැය 40 ගණන් 30 ගණන් මේ විදිහට වෙන දේශනා තියෙන්නේ. ඒ නිසා ඒව අහලා තමන් අවශ්‍ය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න මාතෘකා සහිත කටුනකුත් සකස් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ ළඟදිම ලැබෙයි. ඒකත් සමන්ත අවශ්‍ය ප්‍රශ්නේ ඒකෙන් තෝරාගෙන ඒ පීඩි දැටිය හොයාගන්න පුළුවන්. සියතන හොයාගන්න පුළුවන්. එහෙම හදාගෙන ඒ ප්‍රශ්න මේ තේරුම් අරගන්න. එහෙම අහලා Tamanta තේරුම් ගන්න බැරි හරියක් තියෙනවා නම් පමණක් ප්‍රශ්න වලට ඉදිරිපත් කරන්න. ඉදිරියට මේ ඉස්සෙල්ලා දීලා තියෙන ප්‍රශ්න සමූහයක් තියෙනවා. නමුත් අද ආගන්තුක ප්‍රදේශ හුඟක් වැඩි නිසා ඒ ප්‍රශ්න ටිකක් අරගන්නවා. අරගෙන අපි විස්තර කරලා දෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා සීලය යන කුමක්ද කියලා පහදලා දෙන්න කියලා ඉස්සෙල්ලාම අදම ආපු කෙනෙක් අහන ප්‍රශ්න ටිකක් කියලා තියෙනවා. ඉතින් දෙන්නට ප්‍රයෝජනවත් නිසා විග්‍රහ කරන්න. යම් සමාදානං සංවතං සංවරක්ඛේන සීලං. මේ ධර්මයෙන් තේරුම් කරනවා යම් සමාදානයක් ඇද්ද ඒ වතකි. සංවරක්ඛේ පිළිපීමක් ඇද්ද ඒ සීලේ. දැන් වතයි සීලයයි දෙක වෙනේනම තෝරා ගන්න ඕනේ. දැන් හදන්නේ සමාදන් වුණේ අෂ්ටාංග සීල වත. නමුත් අපි සීල් සමාදන් වෙනවා කියන වචනේ තමයි සම්මතිය භාවිතා කරගෙන ඉන්නේ. සීල් කියන්නේ සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හිතට පිහිටන චිත්ත පාරිශුද්ධිය නිසා ඇතිවෙනා වූ ලක්ෂණයක්. සීලේට පදත්තාණිය හිතයි කියනවා. ඒ කියන්නේ සීලයේ පිහිටන්ට හිතයි අවශ්‍ය වෙන්නේ. හිතේ පිහිටන දෙයක්. චිත්ත පාරිශුද්ධිය යම් කෙනෙකුට ඇති වුනහම ඒ පාරිශුද්ධිය සමග සීලේතන පිහිටනවා. ඒක පිහිටවා ගන්න නම් ධර්මයේ යථාර්ථයේ දැකලා ලෝකේ අසාරත්වයේ දකින්න ඕනේ. අසාරත්වය හරියට තේරුම් ගත්තාට පස්සේ අපිට යමක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. සීලේ නැත්තේ සීලේ නැති හිතක තියෙන්නේ මොනවා හෝ දුස්චරිත. කඩපිළිතු. එහෙම කඩපිළිතු නිසා තමයි අපි පාපය සිද්ධ වෙන්නේ වරදක් සිද්ධ වෙන්නේ. ඒ වගේම ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ අදත්තාදානිය සිද්ධ වෙන්නේ කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්නේ මුසා වෙන බොරු හේලම් පරුසතෙන් ප්‍රලාප කිය වෙන්නේ ලෝභ තරහ මෝඩ ආදී මානසික වශයෙන් බලපාන ඒ වගේම ඒ බඳු පිළිතු ගති ඇති වෙනවා. යම් කිසි කෙනෙක්ගේ ඒකට හේතුව මොකද්ද? මේ ලෝකයේ තිබෙන යම් තරමක් දේ ඇද්ද? ස්කන්ධ වශයෙන් විග්‍රහ කරලා තියෙනවා, ධාතු වශයෙන් විග්‍රහ කරලා තියෙනවා, ආයතන වශයෙන් විග්‍රහ කරලා තියෙනවා, පරිච්ඡේදෝපාද වශයෙන් මේ ලෝකයේ කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරලා තියෙනවා. මේ ලෝකයේ දැයිති දෙයක් මුල් කරගෙන ඒවට ඇලීම බැඳීම මුල් කරගෙන ඒ විලාවේදී ඒවා අපිට කැමති ආකාරයෙන් පවතින්නේ නැති වෙනකොට මේ කාකාර විපරීතයන්ට වාදනය වෙනකොට ඇතිවෙනා වූ හිතේ ඇති වෙන මේ යම් කිසි සම්පන්න ඒ වගේ හිතේ ඇතිවෙනා වූ ඊට අකමැත්ත මුල් කරගෙන ඒක එහෙම වෙන්න දීලා බෑ.
මට ඕන හැටියට මේක පවත්වා ගන්න ඕන කියලා. ඊට විරුද්ධ වෙන සෑම බලවේගයකට විරුද්ධව මනසින් සටන් කරන්න පටන් ගන්නවා පළවෙනි. ඊට පස්සේ මනසින් ක්‍රියාත්මක කරලා හිටන් ඒක කය වචන දෙක නගලා දුසිරිත් කරනවා. වැරදි වැඩ කරනවා. මෙන්න මේ නිසා හිතෙන් කයෙන් වචනෙන් කලකිරුතු සිද්ධ වෙනවා, පව් සිද්ධ වෙනවා. පාපින මග පෑදෙනවා. මම මේ දෙයට ප්‍රියයි. ඊට විරුද්ධව આવොත් මරලා හරි මගේ වැඩේ මම කරගන්නවා. ඉංග්‍රීසි හිංසා කරලා හරි මගේ වැඩේ මම කරගන්නවා. මම ජයග්‍රහණය කරනවා. මේ ප්‍රාණඝාතයේ මුල් වෙන කාරණා. මම මේ දෙයට ආසයි. මට මේක ලබා ගන්න විදිහක් නෑ. හොරකම් කරලා හරි ලබා ගන්නවා, වංචා කරලා හරි ලබා ගන්නවා. මෙහෙමත් දුසිරිත්‍රපත් වෙනවා. ඊළඟ මම හරි ආසයි මේ ලෝක ආස්වාදය. එනවා සුරාවෙන්, සූදුවෙන්, දුරාචාරයෙන් හරි මම මේ ආස්වාදය හොයා ගන්නවා. මෙහෙම අදහසක් ඇවිදilla එහෙමත් දුසිරිතට වැටෙනවා. මං හරි කැමතියි මේ හවල් දෙයට. ඒ දේ ලබා ගන්න බෑ ඇත්ත කියලා. පොරු කරලා වංචා කරලා හරි මම ලබා ගන්නවා. ඒ වගේ මේ පිළිසත් එක්කලා එකතු වෙලා මේ කරන්න බෑ. වුන් එකතු වෙලා හිටන් මට ගන්න බැරි වෙන විදිහට මෙයා ගොඩ ගහගෙන දැහැගෙන ඉන්නවා. මුන් ටික වේද කරා නම් මගේ වැඩේ කරගන්න පුළුවන් කියලා අදහසින් වේද වෙන කතා කියනවා. පිළිස විදවා හැරලා හිටන් තමන්ගේ වාසිය ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොරු කේලම් ඒ විදිහට ඇති වෙනවා. ඒ වගේම හොඳින් කියලා නම් බෑ මේක සැඩපරුස විදිහට ගහලා බැනලා අපත් බොහෝ දැඩි විදිහට කතා කරලා කුණුහරුපෙන් බැනලා හරි මගේ වැඩේ කරගන්නවා කියලා මෙහෙමත් ක්‍රමයක් අරගන්න. උපක්‍රම යොදවනවා. පරුස වචන ඒකෙන් නැගින. ඒ වගේම අර ආස්වාදයන්ට ගෝචර වෙලා ඒකට ඇවිල්ලා බැඳිලා තව පිටිසක් ඒකට අල්ලා ගන්න ඕනේ. එතකොට ප්‍රලාපේ නිස්වදන්න වලින් කාලය ගත කරමින් ආස්වාද විදීමේ ක්‍රමයක් තියෙනවා. ඒකත් ගන්නවා ප්‍රලාපයට වහින්න. ඒ වගේම ආස්වාදයෙන් එන ආසාවන් වැඩි වෙනකොට මේවා අනික් අයට පරිහරණය කරන්න දීලා බෑ. ඒක මටම තියා ගන්න ඕනේ. අනික් අයට ලැබෙන්න දීලා බෑ. මාහතුම අනික් අයට නැතිව මටම ලැබේවා. මේ අදහස ඇති කරගන්න. අවිජ්ජාදී දැරි ලෝභයේ හිතේ ඇති කරගන්න. ඒ වගේම Tamanta කරන්න දෙයක් නැතුවහම මේ දේ ලබා ගැනීමේ ලෝකයේ තියෙන දේවල් ලබාගෙන මමත්වයෙන් බදා ගැනීමේ බලාපොරොත්තුවට ඊට ප්‍රස්තාව නොලැබෙනකොට මනස දූෂ්‍ය කරගෙන ද්වේෂසහගත බවට පත් කරගන්නවා. ඇත්ත නැත්ත හොයාගන්න බෑ ලෝකයේ ආස්වාදයන්ට ඇලුනහම මුලාවටපත් වෙලා මෝහාධික බවට පත් වෙනවා. මේ ආකාරයෙන් දස අකුසලයට බහිනවා. ඉතින් මේ දස අකුසලයෙන් වෙනුන දාටයි සීලය ලැබෙන්නේ. ශික්ෂණේ ලැබෙන්නේ. එහෙනම් ශික්ෂණේ ලැබෙන්න තියෙන එකම දේ මොකද්ද? මුල කපලා දැම්මම ඒවට 10ටම වෙච්ච මුල මොකද්ද? ලෝකේ හරි වටිනවා ප්‍රියයි මනාපයි කියන මේ මුලා අදහස. මේක ඇත්තක්ද නැත්තක්ද කියලා ධර්මානුකූලව හොයාගන්නයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන්නේ. ඒ අනුව අපි ඒක තෝරා ගන්න ඕනේ. අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා හිතාගෙන. දුක්ඛ දෙයක් සුඛයි කියලා හිතාගෙන. අනාත්ම දෙයක් අත්තයි කියලා හිතාගෙන. ලෝක සත්‍යය අවිද්‍යාවෙන් හැරෙනවා. නිත්‍යයි සුඛයි අත්තයි කියන මෙන්න මේ මුලා අදහස තමයි අවිද්‍යාවෙන් නැගෙන්නේ. නිත්‍යයි කියනකොට ස්ථිරයි කියන එකම නෙමෙයි තවත් ඊටහා ගැඹුරු පැත්තක් තියෙනවා. මේවා හරි හරව. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ කොහේ හෝ සදාතනික දෙයක් තියෙනවා. හරවක් දෙයක් තියෙනවා. විපරිණාමයට පත් නොවන දෙයක් තියෙනවා කියන මේ දෘෂ්ටියට බහිනවා. ඇත්ත දෙන්නේ එහෙම දෙයක් තියෙනවා කොහේ හරි කියලා හිතාගෙන. ඒ දේ මාහතු කරගන්න ඕනේ කියන දෘෂ්ටි ඇති කරගත්තාම අවිද්‍යාව නිසා තමයි වැඩ පිළිවෙල පටන් ගන්න ඔය විදිහේ. එහෙනම් ඒ අපේ අදහස අනන්ත සංසාරයේ පටන් මේ දක්වා අරන් ආපු අදහස. අවිද්‍යාව ගොඩනගනගා අවිද්‍යාව කිය ඔය තේරෙන්නේ නැති නිත්‍යයි සුඛයි අත්තයි කියනවා වර්ථේ. ඒ අර්ථයෙන් ගත්තදී අත්හැර ගන්න බැරුව තේරුම් ගන්න බැරුව. ඔය තුල එනකොට ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා. ඔය ඔබලා හිතා ඉන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියන එක අමූලික බොරුවක්. ඇත්තක් නෙමෙයි. හිතලා බැලුවේ නැද්ද? හිතලා බලන්න ඕවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ දේශනාව අහලා යම් කිසි බුද්ධලේ ඇත්ත වශයෙන්ම නිත්‍යද අනිත්‍යද දුකද සුඛද අනාත්තද අත්තද කියලා මේ පරිශ්‍රණය කරනකොට ඇත්ත බින්ද පටන් ගන්නවා. මොකද බුදු පියාණන් වහන්සේ හරියටම ඒ කාරණේ දේශනා කළේ ඒ පිළිබඳ සම්පූර්ණම චක්කුම් උදපාදී වෙලා එන්න දහම් ඇස පහල කරලා ඒක දැකලා
ඥානං උදපාදී වෙලා නැත්නම් නුවණට ගෝචර කරලා පඤ්ඤා උදපාදී වෙලා නැත්නම් ඉදි ප්‍රකාරයන් එකක් නෑර අංශු මාත්‍රයක් නැතුව අක්ෂක් මුල්ලක් නෑර ප්‍රකාරය දැකලා විද්‍යාව උදපාදී අවිද්‍යාව දුරු කරලා යථා විද්‍යාව පහළ කරලා ආලෝකෝ උදපාදී කියන මේ ලෝකයේ අත්දැකපුවාම ලබන්නා වූ දැනසුම ඒ වගේම යථා අවබෝධය පූර්ණ කරලා ඒ සියල්ලෙන් පූර්ණ කරලා බුදු පියාණන් වහන්සේ යථාර්ථය දේශනා කළේ. ඒකයි දේශනා කරපු යථාර්ථය අහන්න ලැබෙන්නේ අති දුර්ලභව ඒ නිසා තමයි කිව්වේ සද්ධම්මෝ පරම දුර්ලභව කියලා. අන්න පරම දුර්ලභ වන්නා වූ සද්ධර්මයේ අහුණාට පස්සේ ඥානවන්ත පුද්ගලයින් පඤ්ඤාවන්ත සායන් ධම්මෝ කියලා පෙන්වුව ආකාරයෙන් මේ ධර්මයේ ප්‍රඥාවන්තයිතයි කියලා පෙන්වුව විලාසය. තමන්ගේ හැඟවිලා තිබෙන නුවණ හැගිර ඇවිදින්න. මේ යථාර්ථයේ කිව්ව ආකාරයෙන් මේ ධර්මය අහනකොට මෙච්චර කල් අපි හිතියේ වැරදි තැනක මුලා තැනක දැන් තමයි තේරෙන්නේ කියලා. මේ ධර්මයේ තුලින් නිගමනයකට බහිනවා සත්‍ය නිගමනයකට. මේ නිගමනයේ කවදාවත් වෙනස් වෙන්න හේතුවක් නැහැ මොකක් නිසාද? සත්‍යයේ තුලින් සත්‍ය අහලා සත්‍ය දැකලා සත්‍ය පරිශීලනය කරලා තමා විසින් ඒක නිගමනයක් කරගත්ත සත්‍යයට අනුකූලව. එහෙනම් මේ සත්‍ය අසත්‍ය වෙන්න ඕනේ බොරු වෙන්න. ලෝකේ කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. අනිත්‍ය දේ නිත්‍ය වෙන්නේ නැහැ, දුක්ඛ දේ සුඛ වෙන්නේ නැහැ, අනාත්ම දේ අත්‍ය වෙන්නේ නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේකට තෝරා ගන්න දෙකින් තමයි අපි හවරක්දාගෙන ඉන්නේ. ඉස්තිර නැහැ, ඉස්තිර නැති හින්දා දුකයි. ඒ නිසා මම නෙමෙයි, මගේ නෙමෙයි, මම කියලා එකක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ කියලා මේ විදිහට නිගමනය කරගන්නවා. නමුත් මේකෙදි ලෞකික අර්ථය ආවොත් එහෙම අපිට තේරෙන්නේ නැති විකෘති අදහසක් එන්න පටන් ගන්නවා ධර්මයේ අදහස හැටියට. අද වෙලා තියෙන්නේ ධර්මාභෝධය ලබන්න බැරි ওই හේතුව නිසා. ඉස්තිර නැහැ, ඉස්තිර නැති නිසා දුකයි, ඒ නිසා මමෙක් නැහැ. මේ අදහස ගන්න. හැබැයි ඔය කියන අදහස යථාභෝධය ලැබුව කෙනෙකුට නම් ඕකෙත් යථාර්ථය ගත්ත කෙනෙක්. මේ යථා ධර්මය නොලබ කෙනෙකුට ලෞකික අදහසින් ඕක වැටෙන්න පටන් ගන්නවා. වැටුණාට පස්සේ ලෞකික අර්ථය ගන්නවා. මෙන්න මේ අර්ථය ගත්තාම තෝරා ගන්න බැරි වෙනවා යථාර්ථය මොකක්ද කියන්නේ. ඉස්තිර නැහැ කියලා අර්ථය ගන්නකොට අනිත්‍යයි කියනකොට. දැන් මෙයා විග්‍රහ කරලා තියෙනවා ප්‍රතිගත කරපුවා ඕන තරම් යලි අහගන්න පුළුවන්. ඉස්තිර නැත්නම් දුකයි කියලා ගන්නකොට ඉස්තිර නැහැ කියන වචනේ අදහසක් අපි ගන්නවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදහස නම් උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්නේ. තව කෙනෙක් ඒකේ ධම්ම අදහස දන්නේ නැහැ. දැන් මේක හොඳට ගැඹුරින් තේරුම් ගන්න ඕන දෙයක්. ලෞකිකත්වයේ ජීවත් වෙන සාමාන්‍ය කෙනෙකුට මේ අනිත්‍යයි කියන වචනේ අහනකොට මේක යථා අර්ථයේ නියමාර්ථයේ ලෝකෝත්තර ධම්මාර්ථයේ තෝරා ගන්න ලැබෙනවා නම් ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ උන්වහන්සේගෙන් අහලා උන්වහන්සේ කිව්ව ආකාරයෙන් අදහස තේරුම් ගත්තේ නැත්නම් ඒ වචනවල ලෞකික අදහසක් තමයි හිතට එන්නේ. ඒ ලෞකික අදහසින් නම් කවදාවත් යථාබෝධය ලබන්න බැහැ. කලක් යනකොට අර ලෝකෝත්තර අර්ථයේ වැහිලා ගිහලා නැවතත් ලෞකික අර්ථයට වහිනවා. ඊට පස්සේ ආයතරයක් දහම් වැහිලා ගියා. වචන තියෙනවා. අවබෝධයේ හේතුන දහම් අර්ථයේ වැහෙනවා. එතකොට කවදාවත් ආයතරයක් බුදුදහම තුල ලබන හරිය ලබන්න බැහැ. හරිය ලබන්න විදිහක් නැහැ. ඉස්තිර නැහැ කියලා අපි දෙලින්ම අදහසක් ගත්තා. අනිත්‍යයි කියනකොට. දැන් මේක තෝරා ගන්න ඕනේ. මෙතනින් එහාට යන්න බෑ ඔය වචන තුන තෝරාගන්නේ නැත්නම්. බුද්ධහම දෙන පළවෙනි දෙන ඔය වචන තුන තෝරා ගැනීම. ඒ නිසා කියන්නේ භාවනා කරලා. මේ ධර්මය ලබා ගන්නේ කොහොමද? ලෞතර බුදු පියාණන් වහන්සේ සාරාසංඛ්‍ය අටාසංඛ්‍ය 16සංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පූර්ණේ කළ පාරමිතා බලයෙන් ගොඩනගාගත්ත මහා ඥාන බල මහිමේ මුල් කරගෙන ලෞතර බුද්ධ ඥානය සමග පහළ වෙන්නේ සත් අසාධාරණ ඥාන කියන මහා ඥාන බලවේගයක් සහිතව අනාවරණ ඥානෙ ලෝක යථාර්ථය දැනෙන්නේ තමයි යමක් දැනගන්න. ඒ දැනගත්ත අනිත්‍ය කියන වචනේ අර්ථය ඉතාම ගැඹුරුයි. හැබැයි ගැඹුරු වෙලා තිබුණාට මතුවේ ආවට පස්සේ හරි පහදින් තේරුම් ගත්තා. අතේ යමක් කියනවා ඇස් දෙක නැත්නම් අතේ තියෙන දේ මොන වගේද කියලා දකින්න බෑ. ස්පර්ශ කළා දකින්න හරියක් නිසා මොන පාටද කියලා දකින්න බෑ. ඇස් දෙකක් පහළ වුණා නම් තමයි ඇස් දෙක තියෙන කෙනාට මේ දෙබඳු පාට දෙයක්
මෙබඳු වර්ගයක් කියලා හොඳට බණාසී පැහැදිලිව පෙනී. අන්ධ පුද්ගලයෙක් වර්ණ ගැන කතා කරනවා වගේ තමයි මේ ඥානය පහළ කරගත්තේ නැති කෙනෙක් එහි වර්ණයක් ගැන නැන්න ඒ දර්ශනේ මේ හරියට තේරුම් ගැනීම ඥානය පහළ කරගන්න නොගත්ත කෙනෙකුට බෑ. ඒ ඇස පහළ කරගත්ත කෙනෙක් වෙන්න ඕන. එහෙනම් කවදාවත් මේ නිවන් දැකීමට හේතු වෙන ලෝකෝත්තර ධර්මයේ වැටෙන දහම් නැස පහළ වෙන්න නම් ලෞතර බුදු පියාණන් වහන්සේට ඇරෙන්න තව කෙනෙකුට හැකියාවක් නැහැ. ලෝකයාට අර්ථවත් වැටහෙන්න දේශනා කරන්න හැකි ආකාරයෙන් ඒ ඇස පහළ වෙන ආකාරයට ධර්ම දේශනා කිරීමේ හැකියාව ලබන්න. ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ. පසේ බුදුන් වහන්සේ නමකට ඒ ඇස පහළ වෙනවා. නමුත් අනික් අයට කියා දීමේ ඥාන ශක්තිය නැහැ. හැකියාව නැහැ. නිසා ලෝකයේ ධර්මයක් විද්‍යාමාන වෙන්න නම් යථාර්ථය වටහා ගන්න. ලෞතර බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළලාම ඒ ලෝකෝත්තර අර්ථය වැටහෙන විදිහේ දේශනාව දෙන්න ඕනේ. මෙන්න මේකයි අති දුර්ලභතාවය. මේ දේශනාව ලැබුණාට පස්සේ නම් ඥානවන්තයෙක් බොහෝම ලේසියි. ඒක අහනකොට ඇත්ත තේරුම් ගන්නවා. ඒ නිසා කියන්නේ භාවනා කරනවා නම් කවදාවත් ඉස්සෙල්ලම මුලින්ම ලබා ගත යුතු ওই යථාර්ථය ලබා ගන්න බෑ. ඒ නිසා කියන්නේ ලෞතර බුදුන් වහන්සේ නමක් හැරෙන්න ලබා ගත නොහැකි. අනිව ලබා ගත නොහැකි යථාර්ථය. ශ්‍රාවකයේ ඉතින් කවදා හරි ලබා ගන්නවා නම් ඒ දහම අහන්නම ඕනේ. ඒ විස්තරේ ගන්නම ඕනේ. අරගෙන මූලාරම්භය පටන් ගන්නතර පස්සේ දර්ශනයේ පහතබ්බ කියන. දහම් දර්ශනය නිසා පහළියේතු කෙලෙස් පහ වෙලා. හිතේ පාරිශුද්ධියක් ඇති වෙලා. ඊට පස්සේ කාර්යවත් ආදානයක් නැතුව එතෙන් පටන් ගෙන ඔබට පුළුවන් භාවනාවේ පහතබ්බ කියන භාවනාවෙන් කළ යුතු කරස කරගන්න. මේක තේරුම් ගන්න බැරි අය හැම වෙලෙම කතා කරනවා සෝවාන් වෙන්න භාවනාවෙන් පුළුවන්ම කියලා. නමුත් යථාර්ථය නම් ඉතන බෑ කියන එක දහම් නිගමනයේ ඒකයි. ධර්මයේ පොතනකවත් එහෙම ටිකක් පෙන්නලා නැහැ. Taman තනියෙන් භාවනාවක් විතරක් කරලා මේක ලබා ගන්නවා කියන්නේ. නමුත් භාවනාව විතර මේ අර්ථය වටහාගෙන තිබුණා නම් කොයි විදිහේ හරි වනහලා. ආර්ය උත්මයේ කිදිවි මේ අවබෝධය ලැබලා තිබුණා නම් සමාජයට ඔහු දන්නේ නැහැ ඔහු එතෙන්ටපත් වෙලා හිටවුවා. ඔහුට භාවනා කරනකොට සමහරවිට ඉදිරි බල ලැබෙන්න පුළුවන්. ඒ නිසා එයා හැවටෙන්නත් පුළුවන් සමහර ලාවට මම භාවනා කරලා මෙතෙන්ටපත් වුණේ කියලා. නමුත් ඒ විතර බණ අහලා තිබුණා කියලා. යථාර්ථය අහලා තිබුණා කියලා. දැන් මේක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. බුදුදහම ප්‍රඥාව මුල් කරගෙන අවබෝධ වෙන දෙයක් නිසා. වෙනසකින් අවබෝධ වෙන දෙයක් නෙවෙයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. දැකීම, ඇදීම, දැනීම ඒ වගේම මනසින් Tamanට ඕන හැටියට කල්පනා කරලා ගන්න නියමයි. මේ කියන හතරේ යථාර්ථය දකින්න බෑ. මේ හතරෙම ලෝකෙ ඉන්න කාටවත් ගෝචර වෙන්නේ ඒවා. දකින්න හරියෙන්, ආහන හරියෙන්, ඒ වගේම දැනෙන හරියෙන්, ඒ වගේම තමන්ගේ හිතට වැටෙන හරියෙන්. ඔය කියන හරි තමයි නිත්‍ය සුත මුත විඤ්ඤාතන. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා දැකිය යුතු දකින්න නැතුව, ඒ ධර්මය අහන්න නැතුව, ඊට අනුකූලව දැනුම ආවි නැතුව, ඊට අනුකූල කල්පනාව ආවි නැතුව, යම් බුද්ධජන මානසිකින් දකින්න හරිය, අහන හරිය. ඒ වගේම බුදුබණ නැමෙයි තවන තමාට ඇහෙන්න තියෙන දේවල් වුණා. ඒ වගේම තමන්ට දැනෙන හරිය, තමන්ට වැටහෙන හරිය. කොච්චර කල්පනා කළත් මේ යථා ධර්මයේ වැටහෙන්නේ නැහැ. දැන් මේක තේරුම් අරගන්න ඕනේ. දැන් අනිත්‍යයි කිව්වහම ලෞකික අදහසක් එනවා. ස්ථිර නැහැ. දැන් මොනවද ස්ථිර නැත්තේ? ඇසත් ස්ථිර නැහැ, රූපයත් ස්ථිර නැහැ, කනත් ස්ථිර නැහැ, ශබ්දයත් ස්ථිර නැහැ. දැන් මෙහෙමත් අපි ගන්න. නාසය ස්ථිර නැහැ. ඒ වගේම ගන්ධය ස්ථිර නැහැ, දිවත් ස්ථිර නැහැ, රසයත් ස්ථිර නැහැ, කයත් ස්ථිර නැහැ, පොට්ටබ්බයත් ස්ථිර නැහැ කියලා අපි ඔය ටික දන්නවා. අපි ඇහුවොත් බෞද්ධ නොවන, නාමිකවත් බෞද්ධ නොවන, ක්‍රිස්තියානි ධර්මය ඇසුරු කරන කෙනෙක්ගේ හින්දු ධර්මය, එහෙම නැත්නම් මුස්ලිම් ධර්මයේ නැන ආගමිකවද භෞතිකවාදීව ඉන්න කිසිම ආගමක් පිළිගන්නේ නැහැ කියන එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබේ නිගමනය මොකද්ද ඇහැගෙන? ඔබ සදාතනික කරනවා. ඊ ඇයිද තේරෙන්නේ නැති මේක ඉස්තිර නැහැ කියන්නේ. ඇහුවොත් එහෙම ඔය ඉන්න ඉපදිලා ඉන්න අය සදාතනික කරනවා. ඔයාලට වැටහෙන්නේ කොහොමද ඇහුවොත්? ඒ කවුරුවක් කියයි ඔහු මේ ඉපදින්න යන අය අතර කෙනෙක් හරි සදාතනිකයි කියලා.
ඉපදිච්චාය මැරෙනවද නැද්ද කියලා අහුවොත් ඉපදිච්චාය මැරෙන්නේ නැහැ කියලා උත්තරයක් දෙන කෙනෙක් ඉදී. ආගම් පිළිගන්නේ බෞද්ධ නොවන අය අතරින් අහුවොත්. ඒගොල්ලෝ ඔය උත්තරේ දනුව නෑ අපිට නම් තේරෙන්නේ නැහැ මේ ඉපදිලාය එහෙම ඉන්නවා මිසක් මැරෙනවද කියලා අපි නම් දන්නේ නැහැ කියලා එහෙම කියන්නේ. මේ දස්වැල් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා. මේවා ඉස්තිරද සදාතනිකද කියලා අහුවොත්. එයයි කියයිද ඔව් කියයි. එයයි තේරෙන්නේ නැතුව ඉස්තිර නැහැ කියයි. අර ලෞකික නුවණට සමන්තයෙන් සුද්ධජන මානසිකත්වයට ඕක ගෝචර නැහැ. එහෙනම් මොකෙන්ද මේ ටික වැටෙන්නේ? වේදනා සංඥා කියලා চৈতසික දෙකක් තියෙනවා. වේදනා කියන চৈতසික දෙලට දැනෙනවා. සංඥා කියන চৈতසික දෙලට හැඳිනෙනවා. දැනීමයි හැඳිනීමයි කියන දෙක ඔය දෙකෙන් ගන්න හැකියි. ඒතර ඉපදුනේ එකන. මැරිලා ඉන්න බව, මැරුණ බව. ඊයට දැනෙත තියෙනවා. දැක්කම හඳුනගෙන තියෙනවා. එයා ජීවත් වුණා, එයා මලා. එයා ආතා ජීවත් වුණා, ආතා මලා. ආතාගේ ආතයි කියන එයා ජීවත් වෙලා මැරිච්ච කෙනෙක්. එහෙමත් හිතා ගන්න පුළුවන්. දැන් මේ ඉන්න ඔක්කොම ඉපදුනායි මැරෙනවා. ඒකත් තෝරා ගන්න පුළුවන්. දැන් ඕක දැනීමට හැඳිනීමට ගෝචර වෙච්ච හරියට තෝරගත්තා මිසක් ප්‍රඥාවෙන් ගෝචර කරගත්තේ මොකද්ද? දැන් හිතලා බලන්න. බුදුදහම ප්‍රඥා ගෝචරයි. ඕක වේදනා සංඥා ගෝචරයි. ඉස්තිර නැහැ කියන එක වේදනා සංඥා ගෝචර නැහැ. කෝ ප්‍රඥා ගෝචර බුදුරන් වහන්සේ දේශනා කරපු අදහස. වේදනා සංඥා කියන මේ දෙකට වැටහා ගන්න පුළුවන් හිතට වටහා ගන්න පුළුවන් හරිය. බුදුරන් වහන්සේ පහළ නොවිච්ච කාලේ ගන්න. බුදුරන් වහන්සේ පහළ වෙලා හිටියත් මේ බණපදයක් අහු නැති අය ගන්න. ඒක දැක්කනම් දුක්ඛ අනාත්ම දෙකක් දැකලා ඉවර වෙන්න ඕනේ. එකක් දැක්කනම් අනිත් එක දැක තියෙන්නේ නැහැ. අනිත්‍ය හරියට වැටුණා. දුක්ඛ වැටහිලා අනාත්මත් වැටහිලා. දුක්ඛ හරියට වැටුණා. අනිත්‍යත් වැටහිලා අනාත්මත් වැටහිලා. අනාත්ම හරියට වැටුණා නම් අනිත්‍යත් වැටහිලා දුක්ඛත් වැටහිලා. දුක්ඛ හරියට වැටුණා නම් දුක්ඛ සමුදයත් වැටහිලා දුක්ඛ නිරෝධයත් වැටහිලා දුක්ඛ නිරෝධ මාර්ගයත් වැටහිලා. සතරාග සත්‍යය එකක් දැක්කොත් අනිකක් වැටහිලා. අනිත් තුනම වැටහිලා. එකක්වත් පස්සේ අවබෝධ වෙන්න දෙයක් නෑ. දුක්ඛ සමුදය සත්‍ය වැටෙනවා දුක්ඛාරි සත්‍යයත් වැටෙනවා දුක්ඛ නිරෝධාරි සත්‍යයත් වැටෙනවා දුක්ඛ නිරෝධ ගමනී ප්‍රතිපදාරි සත්‍යයත් වැටෙනවා. දුක්ඛ නිරෝධාරි සත්‍ය වැටුණා නම් දුක්ඛාරි සත්‍යයත් වැටෙනවා දුක්ඛ සමුදයාරි සත්‍යයත් වැටෙනවා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාරි සත්‍යයත් වැටෙනවා. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාරි සත්‍ය වැටුණා නම් අවබෝධ වුණා නම් දුක්ඛ අවබෝධයත් ලැබිලා දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධයත් ලැබිලා දුක්ඛ නිරෝධය පිළිබඳ අවබෝධයත් ලැබිලා. අනිත්‍ය හරියට වැටුණා නම් දුක්ඛත් වැටහිලා අනාත්මත් වැටහිලා. දුක්ඛ හරියට වැටුණා නම් අනිත්‍යත් වැටහිලා අනාත්මත් වැටහිලා. අනාත්ම හරියට වැටුණා නම් අනිත්‍යත් වැටහිලා දුක්ඛත් වැටහිලා. පෙරපසු නොවි වැටෙන දහම. දැන් මේකෙන් තෝරා ගන්න ඕනේ. මේ මුල තේරුම් ගන්නේ නැතුව මේ සීලය ගැන කතා කරන්න අපිට බෑ. වත ගන්න නම් කීයේ. වත ලකින්න මේ අභ්‍යන්තර පාරිශුද්ධියම ඕනේ නෑ. කාලය පරිත්‍යාග කරන මම බිල්ල කැපුවා. මගේ ජීවිතේ විනාශ වෙලා ගියත් මම සතෙක් මරන්නේ. මගේ ජීවිතේ විනාශ කළා. මම අදිස්ථානයක් කරගන්නවා මම හොරකම් නම් කරන්නේ. මෙහෙම දැරි අදිස්ථානයක් අරගෙනත් නෑ රැක්කේ. හැබැයි අදිස්ථානයක් කරගෙන ඉවිල්ලා ගත තීරණයක් නිසා වතක් නිසා ඒක තීරණේ නෙමෙයි. තීරණේ ලැබුණා නම් එහෙම අපිට දෙතවල දෙයක් නෑ. අදිස්ථාන කර කර ඉන්න දෙයක් නෑ. ඒ අදින් එහෙම එකක් කරන්න අභ්‍යන්තර හේතු නැති වෙලා යනවා. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය නැගිලා ආවනම් දූෂිතාවයකට මානසිකත්වයක් ඒ හිතේ ගොඩ නැගෙන්නේ නැහැ. යන්නේ ඉතරයි තීරණේ තියෙන්නේ. එන අටි අවශ්‍ය වෙන්නේ. අන්නේ කියනවා දූෂ්‍ය මානසිකත්වයක් නැති. චිත්ත පාරිශුද්ධිය නැත්නම් චිත්ත විසුද්ධිය. අපිට ලැබෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරගන්න. ඒකල මොකද්ද කරන්න ඕනේ? යථාභෝධය ලැබෙන්න ඕනේ. යථාභෝධය ඉස්සෙල්ලාම ලැබෙනකොට තමයි ওই ටික සකස් වෙලා එන්නේ. යථාභෝධි ඉස්සෙල්ලාම ලැබෙන මහා ඥානෙ නෙමෙයි. ඉස්සෙල්ලාම ලැබෙන පූර්ව භාග නුවණ. පූර්ව භාග නුවණ පළමුව පහළ වේ, මග නැහැ පසුව පහළ වේ. බුද්ධ දේශනාව විසින්මයි.
අන්න පූර්ව භාග නුවණ ලබා ගැනීමට මොකද කරන්න ඕනේ? සැදැහැයෙන් ත්‍රිසත් ධර්ම රත්නය අහන්න ඕනේ. විශ්වාසයක් ඇතුව, ගෞරවයක් ඇතුව ත්‍රිසත් ධර්ම රත්නය චිත්ත ප්‍රසාදයෙන් යුතුව අහන්න පටන් ගන්න කෙනාට ඒ මොහොතේදී දස අකුසලේම අර චිත්ත තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ විලාසය ඇහෙන බණ තේරිලා වැටහිනා ආවට පස්සේ පූර්ව භාග නුවණින් අවබෝධය එනවා මූලික අවබෝධය. එතන පටන් ගෙන ඔහු විසින් නුවණින් මෙනෙහි කරගෙන යථාර්ථය මෙනෙහි කරගෙන යනකොට දුටු ඇත්ත යලි යලි සිහි කරනකොට අන්න එතන ඒ මොහොතේ පටන් ගෙනත් ඔහු ඉන්නේ සීල ගුණේ. ඒ ගුණය වැඩිලා අන්තිමට හිත පාරිශුද්ධිය එනකොට සීල පාරිශුද්ධියත් ඇති. එතකොට සීලය වැඩෙනවා එතනම චිත්ත ගුණයක් වැඩෙනවා. චිත්ත ගුණය වැඩෙනකොට සීලයක් වැඩෙනවා. මේ දෙක අත්‍යල් වැඩගත්තා වගේ දෙක එකින් එකට සම්බන්ධ වෙවි වැඩෙන එක. අන්නේ වැඩිවීමත් නම් චිත්ත පාරිශුද්ධිය ලබා ගන්න මූල ධර්මයක් තියෙනවා. මේ සීලය පහළ වෙන මූල ධර්මයක් තියෙනවා. අන්න ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ දහම් ප්‍රඥාව පහළ කරගෙන. ඒ ප්‍රඥාව මත වෙලා දකින්න ඕනේ. වේදනා සංඥා කියන වචන ඉක්මෝල යන්න ඕනේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ හතර ඉක්මෝල කියලා ප්‍රඥාව මුල් කරගෙන දකින්න පටන් ගන්නවා. අන්න මූලික ප්‍රඥාව පහළ වෙන්න නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ත්‍රිසත් ධර්ම රත්නේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ඇරෙන්නේ මූලික ප්‍රඥාවත් පහළ වෙන ක්‍රමයක් නැහැ. ඒ දෙන්නම කරගන්න ඕනේ. එහෙනම් දැන් දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වල ලෝකෝත්තර අදහස දෙන ඒ දහම් කතාව ශ්‍රී සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කිරීමේ ලබන්නේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යන්නේ පටිච්ච සමුප්පාදයේ දකින්න ඔහු ධර්මයේ දකින්න. එන පටිච්ච සමුප්පාදය අහකලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අර්ථය ගන්න බෑ. අද වෙනකොට පටිච්ච සමුප්පාදය කියන එක නාම මාත්‍රයට සීමා වෙලා තියෙනවා. දහම් අවබෝධය ලබා දෙන වටිනාම දහම හැරවිලා තියෙනවා. කාලයක් තුළ මේ වචන භාවිතාවක්වත් තිබුණේ නැහැ, අර්ථ භාවිතාවක් කොයින්ද? මෙන්න මේ නිසා අපිට වෙලා තියෙන්නේ ධම්ම අවබෝධය ලබන ප්‍රඥාව පහළ කරන විශාල බාධකයක්. එහෙනම් අපි මේ අනිත්‍ය කියන වචනේ ධම්ම අර්ථය දැනගෙන තියෙනවා. අනිත්‍යං khයක් තියෙනවා. දුක්ඛං බයක් තියෙනවා. අනත්තං අසාරකත්වේ නැති එක ධර්මයේ තෝරලා තියෙනවා. ඇයි අනිත්‍ය කියන්නේ? ඡයාර්ථය. ඇයි දුක්ඛ කියන්නේ? බයාර්ථය. ඕකත් මාතෘකාව. ඇයි අනත්ත කියන්නේ? අසාරාර්ථය. මේ මාතෘකාව වශයෙන් දීලා තියෙනවා වචන තුනේ අර්ථය. දැන් ඕකත් විග්‍රහ කරගන්න තවත් එහාට නැත්නම් තේරෙන්නේ. ඡයාර්ථයෙන් අනිත්‍ය කියනවා කිව්වහම අනිත්‍ය කියන්නේ මොන අර්ථයෙන්ද? ඉස්තිර නැති අර්ථයෙන් නෙමෙයි ඡයාර්ථය. ඡය වෙනවා කියන්නේ අන්න ලෞකික අර්ථයක් තියෙනවා. දෙවිල යනවා වෙනසිල යනවා. මේකට කවුරුත් දන්නේ. වේදනා සංඥා කියන මේ ටිකට ගෝචරයි. දැනීමට හැඳිනීමට ගෝචරයි. අය බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව ගන්න පටිච්චසමුප්පාදයෙන් ඡය හොයා ගන්නවා. කොතනද ඡය ලැබෙන්නේ? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ මෙන්න ඡය. යමක් ජරාවට මරණයට පත් වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙනවා නම් ඒ හේතුයි. අන්න ඒවා ඡය. ඒ ඡය උපදවන්නේ යම් මාර්ගයකින්ද? ඒ මාර්ගයම ඡය මාර්ගයක් මිසක් අය මාර්ගයක් නෙමෙයි. ඒවා ඔක්කොම ඇති ඡය ගොඩක. අනිත්‍යං කායත්තේ නා අනිත්‍ය ගොඩක. ඉච්ඡතේ නැති ගොඩක. අනිත්‍ය කිව්වේ ඉච්ඡතේ නෑ. අන්නේ කොටයි අයිති වෙන්නේ. ඉස්තිරati අර්ථය නෙමෙයි ඔතන තියෙන්නේ. ඉච්ඡතේ නැති අර්ථය. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ජරාව මරණයේ ශෝකයේ පරිදේවේ දුක්ඛයේ දෝමනසේ උපායාසයට කවුරු හරි කැමතිද? දැන් මෙන්න හොයාගන්න. කිසි කෙනෙක් ඕකට නම් කැමති නෑ. ප්‍රිය කරන මනාප කරන යමක් ජරාවටපත් වෙනවට මරණයටපත් වෙනවට කැමති නෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ මානසික දුක් වලට අයිති වෙනවා. ඒවා කැමති නෑ. ඒවත්
යම් කිසි මාර්ගයක් තියෙනවා නම් ඡේදහම් උපද්දව. නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උපද්දව. දෙයක් තියෙනවා නම් ඒ මොකක් නිසාද? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවයි. ජාති ප්‍රත්‍යයෙන් මේ ඔක්කොම වෙන්නේ. ජාතිය ආධාර කරගෙන. ජාතිය නිසා. ජාතිය පහළ වුණොත් ඒ හේතුවෙන් තමයි ජරාවක් මරණයක් දකින්න හම්බ වෙන්නේ. එහෙනම් අපි කැමතිද කවදාවත් අකමැති ජාතියක් නිපදවන්න. යම් ජාතියකට අපි කැමති නැත්නම් එහෙම එකක් නිපදවන්න අපිට හිතෙනවා. අපි කැමති දෙයක් නිපදවා ගන්නයි හිතන්නේ. කැමති ජාතියක් නිපදවා ගන්න. ඒ කැමති ජාතියක් නිපදවන්න අපි හිතනකොට ඒක කරගන්න බැරි නම් අකමැති ජාතියක් නිපදවෙන නම් අපි වැඩි අත්හරිනවා. වැඩක් නැහැ මේ කරලා. මගේ බලාපොරොත්තු ඉස්ස වෙන්නේ නැහැ. මොකද මේ කරලා? ඒකේ හිත බැඳින්නේ නැහැ, වෙන්නේ නැහැ. යම් જાතියක් ප්‍රියමනාප නම් ප්‍රියමනාප දේවල් නගා ගන්න තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. එයා මෙන්න මේ ප්‍රියමනාපයක් ලෝකේ තියෙනවා. ප්‍රියමනාප කළ යුතු දෙයක් තමයි ප්‍රියමනාප කරන්නේ. කොහොමද ඒක දැනගන්නේ? යම් ප්‍රියමනාප જાතියක් තියෙනවා. ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති જાතියක් තියෙනවා නම් ලැබුවට සැටුවට ලබා ගන්නට කමක් නැහැ උත්සාහ කරනවා. මොකද ඒ හේතුවෙන් අපිට ජරාවක් මරණයක් එන්නේ නැහැ. එහෙනම් අපිට ශෝකයක්, පරිදේවයක්, දුකක්, දෝමනසක්, උපායාසයක් නැගෙන්නේ නැහැ. ඉතින් එහෙම එකක් ලෝකේ තියෙනවා. මෙන්න අපේ නුවණ ශ්‍රාවක ඥානිය ඔතෙන්ට ඕනේ. බුද්ධහම දේශනා කරනකොට ශ්‍රාවකයා හිතන්න ඕනේ. එහෙයි කීකීකට හරියන්නේ නැහැ. ඒක මන්ද බුද්ධික තමයි. ඒ මොකද්ද කියන්නේ? ඇත්තටම ජරාවට මරණයටපත් වෙන්නේ නැති අපි ප්‍රිය කරන જાතියක් කොහේ හරි තියනවාද වල දැනගන්න. තමන් හිතන්න ඕනේ. අන්න හිතලා බලනකොට ශ්‍රාවක නුවණ යෝනිසෝ මනසිකාරයෙන් නැගෙනවා. ඒක අත්‍යවශ්‍යයි ධර්ම අවබෝධය. කියන එක අහගෙන ඉඳියට හරියන්නේ නැහැ. අහකට දෙයට අනුව ඔය දෙන්න ඕනේ හිතන්න ඕනේ. හිතලා බලනකොට තේරෙනවා. ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති මම ප්‍රිය කරන මනාප කරන જાතියක් කොහෙද තියෙන්නේ? මොනවද ලෝකෙට අයිති? ලෝකෙ කියන්නේ මොනවද? බුදු පියාණන් වහන්සේ විවිධාකාරයෙන් මේ ලෝක දේශනා කරලා තියෙන මුළු ලෝකෙට අයිති කියන්නේ. ස්කන්ධ වශයෙන් දේශනා කළා, ධාතු වශයෙන් දේශනා කළා, ආයතන වශයෙන් දේශනා කළා, පටිච්චසමුප්පාද වශයෙන් දේශනා කළා. මේ ස්කන්ධ වශයෙන් ගත්තොත් එහෙම රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහ අත්හැරලා තවත් යමකින් ලෝකයක් පනවනවා කියොත් පනවනවා නම් ඒ වගේ ලෝකයක් පනවන්න ක්‍රමයක් නැහැ. ওই විදිහට කොටු වෙලා ඉවරයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන ධාතු 18 කියලා විග්‍රහ කරනවා. ওই 18 ධාතු අත්හැරලා තවත් යමකින් ලෝකේ පනවනවා කියොත් ඉතුරු වෙච්ච කැලලක් නෑ. ලෝකේ ඔක්කොම ටික අපි. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු 6කට විතර විග්‍රහ කරලා පෙන්නනවා. ওই ධාතු 6ක් කරලා තවත් ධාතුවකින් ලෝකේ පනවනවා කියොත් ලෝකේටයි ටිකක් පනවන්න බෑ. ලෝකෙ වෙටි ගන්න. ස්කන්ධ වශයෙන් ධාතු විභාගය වෙනවා ස්කන්ධ කුසලතාවය, ධාතු කුසලතාවය. ඒ පිළිබඳව දැකීමේ හැකියාව. ඔක ලබන්න ඕනේ. ආයතන වශයෙන් තියෙනවා. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, જીවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධර්මායතන කියලා ආයතන 12ක් වෙනවා. අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි. ඔන්න ඔය ටිකට ගෝචර නොවන තවත් එකක් ලෝකේ ඉතුරු වෙලා තියෙනවා කිව්වොත්. තවත් බලවත් හැමතෙත් නෑ. ලෝකෙ විදිහට කොටු වෙලා ආයතන වශයෙන්. අවිද්‍යාවපත්යෙන් සංඛාර වෙනවා, සංඛාරපත්යෙන් විඥාන වෙනවා, විඥානපත්යෙන් නාම රූප වෙනවා, නාම රූපපත්යෙන් සලආයතන වෙනවා, සලආයතනපත්යෙන් ස්පර්ශ වෙනවා, ස්පර්ශපත්යෙන් වේදනා වෙනවා, වේදනාපත්යෙන් තණ්හා, තණ්හාපත්යෙන් උපාදාන, උපාදානපත්යෙන් භව, භවපත්යෙන් ජාති, ජාතිපත්යෙන් ජරා මරණ කියන මෙන්න මේ ටික ඇරෙන්නේ. ওই ටික අත්තර තවත් යමකින් ලෝකේ පනවනවා නම් පනවන්න දෙයක් නැහැ. පටිච්චසමුප්පාදයේ ලෝකේ කොටු වෙලා. මෙන්න ලෝකේ තියෙනවා දැනගන්න ක්‍රමය.
ඔන්න ඔය කියන්නා වූ ලෝකේට අහු වෙන දේවල් අල්ලන්න ගිහිලා තමයි මම කරන්න ගිහිලා මගේ කරන්න ගිහිලා මගේ ආත්මය කරන්න ගිහිල්ලා. දත්ත දෘෂ්ටිය නිසා තමයි අපිට මේ සියලු ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ. ඔන්න ඔය කියන ලෝකයේ තුල යමක් කියනම් මනාපන. ඒ ලෝකීය ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යය සැරිසරන්නේ නැහැ, හොයාගෙන යන්නේ නැහැ. ওই ලෝකීය ආස්වාදයක් විද්‍යාමාන වෙන නිසාමයි ලෝක සත්‍යය සැරිසරලා ඔය පස්සේ යන්නේ. අන්න ඒ නිසා ආස්වාදයක් නැත්නම් ඕක සැරිසරන්නේ නැහැ. ඕක හැඟවුණු ආදීනවයක් තියෙනවා. ඔය ආදීනවේ දැකෙන නිසා ආස්වාදයේ පස්සේ සැරිසරාගෙන යනවා. ඕක තමයි අවිද්‍යාවේ නිගමනය. යම් දවසක ආදීනවේ හරියට දැක්කනම් එදාට ආස්වාදයේ එකනම් ආදීනවේ 1000ක් කියලා අපි ඉඳ පටන් ගන්නවා. ඒ විලාසී ආස්වාදයේ තැනක් නැති වෙලා යනවා. ආදීනවේ දැක්ක හිත ජය ගන්නවා. ජයගත්තාම මොකද වෙන්නේ? ආදීනව සහිතවන්නා වූ ඇස හෝ රූපේ කන ශබ්දේ නාසය ගන්ධය ආදී වන්නා වූ ලෝකේ කොයි ආකාරයෙන් බැලුවා. මට ඒ තුර අල්ලන්න එකක් නැහැ. වටිනවා කියලා ගන්න එකක් නැහැ කියලා පළවෙනි ධම්ම ඥානෙ පහළ වුණා. මෙන්න මේකට කියනවා ධර්මඥානෙ පහළ වුණා. ධම්ම ඇස පහළ වුණා. ওই ධම්ම ඇස පහළ වුණා කියන සෝතාපන්න වුණා. දැන් මේ පරණ කීපයක් අහනවා සෝතාපන්නෙක් එක න දැනගන්නේ කොහොමද? ස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ තුල මා කැමතිසේ පවත්වාගෙන ඉන්න පුළුවන් හරවත් එකක්වත් තියනවද නැද්ද කියලා විමර්ශනය කරලා බලනකොට දහම් අහලා. මේ විලාවේදී තේරෙන්න පටන් ගන්නවා ඒ තුල නම් කිසිම හරවත් එකක් නැහැ මට අල්ලගන්න. මම කිව්වට මගේ කියලා අල්ලගන්න. මම කියලා අල්ලගන්න. මගේ කියන වචනේ සම්මතයෙන් භාවිතාගෙන මේ පැවැත්මේ ගියාට මගේ කියලා සදාතනිකව බදා ගන්න වටිනා දෙයක්. මගේ ආත්මය කියලා සදාතනිකව ගන්න දෙයක් මේ අතර නම් මේ ස්කන්ධ පහ අතර නැහැ. ඔන්නෝක හදිසියේ දැක්කම නිගමනයක් වෙනවා. එහෙනම් මොනවද මේ පස්සේ යන්නේ? යනකම් මොකද වෙන්නේ? ජරාවට මරණයට ශෝකයට පරිදේවේ දුකට දෝමනසට උපායසල ගෝචරේන යව හම්බ වෙනවා. එහෙනම් ඒවත් හේදහම් අනිත්‍ය දහම්. එහෙනම් ඒව හදන මාර්ගයක් ඇද්ද? අනිත්‍ය දහම් ගොඩනගන මාර්ගය කියන්නේ අනිත්‍ය අංශ කොහෙද විද්‍යාවේ? ඒ ඔක්කොම කොට වැටෙන්නේ අර කියන ගොඩට. එහෙනම් මොනවද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව. ඔය ටික ඔක්කොම බැලුවොත් අර ಜಾති පහල කරන මුල. එහෙනම් ಜಾති වල ප්‍රවාහය ඒක නම් ಜಾති පහල කරන මුලකයි සියල්ලම අනිත්‍ය ගුණේ විසක් සාරාංශය දාන ගොඩක නැහැ. මෙන්න මේක දැක්ක දාත දහම් නැස පහල වුණා. මොකද එදාට තීරණයක් එනවා. එහෙනම් මේ තුල කවදාවත් ලෝකයේ තුල කවදාවත් මට සැනසීමක් නැහැ. සැනසීම කොතනද? ওই ටිකේ අන්තනක නැද්ද? එදාට ජරාවක් නැහැ, මරණයක් නැහැ, ශෝකයක් නැහැ, පරිදේවියක් දුකක් දුමනක් උපායසයක් එතන පහළ වෙන්නේ හේතු නැහැ. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඉතින්ටපත් වෙන්න ඕන වෙලනම් තැනක් නැහැ කියලා හිතන් සදාතනික සත්‍ය තීරණයට බැසලා. ওই ටික වැටහිච්ච දාට කියනවා සෝවාන් වුණා. මේ ඔටුනක් පහළනවා එකක් එහෙම නෙවෙයි. සීනියක් දැක පිටක්, එළියක් දැක පිටක්, විදුලි වොට්ටනවා වාගේ දැක එකක් භාවනා කරනකොට එහෙම එකක් නෙමෙයි මේ ධර්මඥාන. ධර්මඥානයේ තුලින් ලෝකේ අසාරත්වයේ දැකලා යම් අත්දැකීමක්, නොයල්මක්, නිදීමක් වුණා දැන් උන්ට වැටෙන්නේ නැහැ. මහා වටිනා දෙයක් කියලා හිතාගෙන හිටපු ලෝකේ මහා පුස්සක්. කොයිද හරිය? ඒක බොරුවක් නෙමෙයි සත්‍ය ඒකනේ. එහෙම එකක් තුල හරයක් හොයාගෙන යනවා නම් මොන හරයක්ද හම්බුනේ? මුලා වෙනවා මිසක්. ඒක නම් බොරු නෙමෙයි කතාව සම්පූර්ණ ඇත්ත. මතයි එයාගන්න බැරි වෙච්ච එක වෙනම දෙයක් ඇත්ත කාරණේ නම් ඒක. මරතාව ඇලීම අත්තර ගන්න ගැටීම අත්තර ගන්න බැරි වුණා. ඒක වෙනම අංකයක්. වෙන කාරණේ ඇත්ත මොකද්ද? මේ ලෝකේ ඉඳි අන්තයක් ඇද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන් අරගෙන බැලුවා. අර කියන ධාතු 6කින් හෝ 18කින් අර ලෝකේ යන්නේ බැලුවා. චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන ආදී වශයෙන් 12 ආයතන අරගෙන බැලුවා. මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කියන ටික අරගෙන ලෝකේ බැලුවා. මේ අතර කවදාවත් කැමැතිසේ පවත් ගන්න පුළුවන් එකක්වත් නැහැ. මොනවාද පවතින්නේ? ජරාවට මරණයටපත් වෙන ඒවා. එහෙනම් ඒවට මම හිත බැඳගෙන ඒවා පවත් ගන්න හැදුවොත් මට බැරි දෙයක් කරන්නයි දඟලන්නේ. මට කියා කාටවත් බැරි දෙයක්. මේ ලෝකෙ මෙච්චර කල් ජරාවට මරණයටපත් වෙන්නා වූ જાතියක් ජරාවටපත් නොවි මරණයටපත් වෙයි කියාගත්ත කිසිම සමතික් නැහැ. මොකද නැත්තේ? එහෙම කරගන්න ක්‍රමයක් ලෝකේ නැති නිසා. එහෙනම් ඔන්න ඔය ටික හරියට වැටහිලා ගියා නම් ඒ අවබෝධය ආවනම් ගන්න තීරණය මොකක්ද?
තවදුරටත් සැනසුම හොයාගෙන ජරාවට මරණයටපත් වෙන පස්සේ ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන සැනසුම් සහගත දෙයක් හොයාගෙන යන්න මට ඉඩ තියෙනවා. ඊළඟේ මොකද්ද? ඒ තුල ඉඩක් නැති බව මට හත්පුදස්සේ පේනවා. එහෙනම් ඒ තුල ගියොත් මට හම්බෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන ගොඩ නිසා. සැනසුමක් නම් නෙමෙයි ගැති එරුම් ගත්තාට පස්සේ. එහෙනම් මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් මිදෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ වගේ ಜಾති හා සම්බන්ධී ඉවත් වෙන්න ඕනේ. කොටසක් මේ ජීවත් වෙලා ඉඳන් ඉවත් කරගත්ත හැටි. ඒ විනාට ඇස කන දිවනාසයේ ශරීරයේ මන මේ ජීවත් වෙලා ඉඳන් මට ඉවත් කරගන්න බෑ. ඒකට අවශ්‍ය කරන සිව්පස්සේ සඳහා නැත්නම් ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් ආදී අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා ලෝකයෙන් පරිහරණය කළ යුතු. ඒකත් අරින්නත් බෑ. කොච්චර ජරාවටපත් වුණත් කොච්චර මරණයටපත් වුණත් මට ඒක ඉන්නකන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් නිස්කාර දුක විඳිනවා තවත් වැඩිපුර හදාගන්න. తాවකාලික ප්‍රතිකාරමයක් වශයෙන් මේ අසකන දිවනාසයේ ශරීරයේ මන කියන ටිකට අවශ්‍ය කරන්නා වූ සිව්පස්සේ වශයෙන් ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් කියන මෙන්න මේ අත්‍යවශ්‍ය කොටස් ටික මට ඕනේ. ඒකට මට තනියෙන් ජීවත් වෙන්න බෑ. අන්‍යෝන්‍ය සහයෝගයෙන් මේ කුණු ගොඩක් අරගෙන ජීවත් වෙන්න. මේක මහා අසරණ ගොඩක් තනියෙන් එකක් කරගන්න බෑ. මොනවද තනියෙන් කරගන්න පුළුවන් වෙලෙ. අපි කල්පනා කරලා බලන්න ඕනේ. උපන් දාපටන් මේ නිකන් කල්පනා කරලා බැලුවොත් මම තනියෙන් මොකද කරගන්නේ? මව්ගේ ගැටේ උපන්නට පස්සේ දාලා ගියා නම් එහෙම පැත්තකට මව්. ඉවරයි නේද? තනියෙන් පුළුවන් ද ගොන් නැගී. බෑ. කීකෙනෙක්ගේ පෝෂණය ලබන්න ඕනේ. කීකල එනකොට මව් ඇඳුමක් අඳ ඕනේ. මව්ට පුළුවන් ද ඇඳුම් හදන්න. ඇඳුම් හදන්න කීකෙනෙක් ආධාර වෙලා. කර්මාන්ත ශාලාවල නූල් හදලා ඒ වගේම පිළිසක් විසින් ඊළඟ කොටේ කටයුතු කරලා ඒ දෙද්ද වියලා සකස් කරලා ගෙනහල්ලා ඊට අවශ්‍ය කරන යම්කිසි මහල කුද්දලයේ කිසිම එන්න නවු කරුවේ කිසිම එක මහලා ඊට අනුකූලව හදලා යක අඳුවා. දැන් මෙතෙන් එනකොට කී දෙනෙක්ගේ සම්බන්ධය ආවා. අර කපු නිෂ්පාදනය කරන්නා වූ ගොවියෝ නැත්නම් එහෙම කර්මාන්තශාලාව වෙන්නේ. ඒගොල්ලන්ට කරන්න මූලික අමුද්‍රව්‍ය. ඉතින් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන පිළිසත් යනකම් අපේ සම්බන්ධය කොච්චර එහාට ගියාද? ඉතින් අන්‍යෝන්‍ය ආධාරය කොච්චර අවශ්‍යද? ඇඳුමක් ඇඳ ගන්නවා. ඇඳුමක් අඳවන්න. කුංචි දරුවට නැගිලා ගන්න බෑ, දඟලන්න බෑ, කිරිටිය පොවන්න ඕනේ. අම්මා කිරි දෙනවා. අම්මා කොහොමද කිරි දෙන්නේ? කෑය බිව්වේ නැත්නම් අම්මට කිරි දෙන්න විදිහක් නැහැ දරුවාට. කෑම බීම අම්මා හදාගත්තා. නෑ මූලද්‍රව්‍ය නිෂ්පාදනය කරන ගොවියාගේ පටන් ගෙන ඒ කටයුතු කළා. ගොවියට පුළුවන් තනියෙන් ඒක කරා. දැන් ගොවියටත් මොකද කරන්නේ ආධාර වශයෙන් අවශ්‍ය කරන පෝරාදී දේවල් තව කට්ටියක් ලබා දෙනවා. මේ විදිහට ගියාම අපේ කන ආහාර පතකට කීදෙනගේ සම්බන්ධය ඇවිල්ලාද ගොඩ නැගි. එහෙනම් මේ විදිහට බලනකොට මහා සමාජයේ පිරිසක් සමග අන්‍යෝන්‍ය ආධාරය අපි ලබලා තියෙනවා හැම කෙනෙක්ම මොහොතක් ගන්න ලබනවා. ඒ ලැබුවේ නැත්නම් අපිට මේ කිසිම දෙයක් තනියෙන් කරගන්න බෑ. එහෙනම් අපිට එදා තියෙනවා ජරාවට මරණයටපත් වෙන මේ කයක් අපේ නොදැනුවත්වම හොඳයි කියලා පෙර භවයේදී අපි විසින් කරපු වැඩ පිළිවෙලකින් කොට නැගුණා. පූර්ව කර්මයේ මුල් කරගෙන විපාක ඵලයක් වශයෙන් මේ කය කොට නැගුණා. දැන් මේ කය ගොඩනගාගත්තේ අවිද්‍යාව නිසා අපිට සිද්ධ වෙනවා තනියෙන් ජීවත් වෙන්න බැරි අන්‍යෝන්‍ය විශාල පිරිසකගේ ආධාර මැදදී එකිනෙකා සම්බන්ධ කරගෙන ජීවිතේ ගෙනියන්නේ. මොන ජීවිතේද ගෙනියන්නේ? ජරාවටපත් වෙන මරණයටපත් වෙන ජාතිය ගෙනියන්නේ. මේ ජාතියම හදාගත්ත ගොඩ එකතු වෙන්න වෙනවා. මෙන්න මෙහෙම ගොඩක් එකතු වුණාම අපිට නොදැනෙන පැත්තක් තියෙනවා. දැනෙන හරියට අමතරව නොදැනෙන පැත්තේ දසදහසක් සත්වල පිළිසක් එකතු වෙලා පොඩි දෙයක්. ඔය පිළිසකේම සම්බන්ධතාවය අවශ්‍යයි. හැබැයි අති කියුම් නිසා ලෝක විසි අතිවිසයි සත්ත්ව විසි අතිවිසයි මේ අපිට දැක ගන්න බැරි වුණා. ඔයගේ විශාල පිළිසක් හා සම්බන්ධතාවය එකතු වෙලා අති කියුම් දැනපටන් ගොඩ නැගිච්ච ලෝකයක තමයි. අපි මේ කටයුතු කරන්නේ මේ ජීවිත විදියට. එහෙනම් අපි කනිකරම අනාති. කන්නේ ජීවත් වෙන පුද්ගලිකව කටයුතු කරනවා කිව්වොත් පැවැත්ම තුළ ඒකට ක්‍රමයක් නැහැ. මේ නිසා අපිට සිද්ධ වෙනවා අන්‍යෝන්‍ය ආධාර උපකාර දෙන සාමුවත් තුළ අපේ ජීවිතේ ගෙනියන්න. ඒ ජීවිතේ ගෙනියනකොට ඒ ආධාර උපකාරී අන්‍යෝන්‍ය වශයෙන් නොකළොත් යුතුයකම් ඉති නොකරපු අසාධාරණ ඒකට සිද්ධ වෙනවා.
ඒක අපිට සිද්ධ වෙනවා මා විසින් යම් යුතුයකමක් ඉටු කළ යුතුද මේ ජීවිතයේ අවසානයේ දක්වා ඒ යුතුයකම මම ඉටු කළ යුතුයි. ආශාවෙන් බැඳිලා මේ කරන්නේ නොකර බෑ. ආශාවෙන් කරනේවා නෙමෙයි යුතුයකම කළ යුතුයි. ඒ නිසා මගේ ජීවිතේ තනියම ගත කරන විදිහට මගේ වැඩ පිළිලක් මට මේ ජීවත් වෙලා ඉන්න සකස් කරගෙන ඉන්න බෑ. කොදියේ සියල්ලන්ටම යහපත වෙන අයහපත නොවන වැඩ පිළිලක් සහිතව මේ ජීවිතය අවසාන දක්වා ගෙවන්න ඕන කියලා යථා නිගමනයකට බලනවා. මෙන්න මේ නිසා මම යම් මිලමුදලක් හම්බ කරනවා නම් යම් කිසි සේවයක් හතර ජාතියේ සමාජයට ලෝකයට කරනවා නම් මගේ ජීවිතේ පැවැත්මේ කටයුත්තත් සමග නිරවුල්ව ඒ ටික කරන්න ඕනේ අසාධාරණයක් නෙවෙයි විදිහේ. හැබැයි ආශාවෙන් කරන එක නෙමෙයි ඉතුරුනේ නොකර බැරි හැටි. ආශාවෙන් බැඳිලා කරන එක තමයි සංඛාර නිපදවල හතර ගමට මතු જાතියක් පහල කරවන්නේ. යථාර්ථයේ දැකලා නොකර බැරිකම කලිවිති ඉතකම අපි උත්සාහයෙන් වශයෙන් කරනවා නම් ජීවිතයේ අවසානයේ මේක නවතිනා මිසක් ඉන්නහට ගලාගෙන යන කර්ම ධාරාවක් ඒකෙන් නිපදවන්නේ නැහැ. මෙන්න මේ නිසා කිසි දෙනක අදල්ල වෙන කෙනෙක් කැලේකින් ගල කෙනෙක් නෙමෙයි යථාර්ථයේ දැක්කා කියන්නේ. යථාර්ථයේ දැක්කහම සමාධි යුතුයකම හරියට දැකලා වැඩකට නැති ලෝකෙට අවැඩෙනදී අතහැරලා තනසිල්ලේ යහපතින් ලෝකයේ යහපතක් නේ ජීවත් වෙන පුද්ගලත්වයක් ලබනවා. මෙන්න මෙතෙන්ටපත් වෙන කෙනෙක් වෙනවා අර විනාති පුද්ගලයා. එහෙනම් එයා මොකද කරන්නේ? ප්‍රාණඝාතී කරන්නේ නැහැ. දයානුකම්පාව පතුරවනවා. හොරමර වංචා කරන්නේ නැහැ. ලෝකයේ යහපතින් තමන් කළ යුතු යහපතක් නැත්නම් ඉෂ සිද්ධ කරලා දෙනවා. සුරා සූදු දුරාචාර කරන්නේ නැහැ. ලෝකයේ යහපතින් යමක් කළ යුතුද ඒ දේ ඉෂ සිද්ධ කරලා දෙනවා. බොරුවෙන් අනුන් හවස්සන්නේ නැහැ. සත්‍ය යහපත කියා දෙනවා. කේලමෙන් අනුන් විදවන්නේ නැහැ. කවදි කරන සමාදාන කරන වචන භාවිතා කරනවා. පරස වචනේ සැඩපාටපත් කරන්නේ නැහැ. ඒක බොලොක්වන් සියමනාප ධර්මානුකූල වචන භාවිතා කරනවා. ඒ වගේම ප්‍රලාපයෙන් ලෝකයා මුලාවටපත් වෙන කතා කියන්නේ නැහැ. හරවත් අර්ථවත් ධර්ම කතාවක් වැදගත් දේවල් කතා කරනවා. ලෝභකම් කරමින් අනිකට නොවේවා මට වේවා කියන දැඩි ලෝභයක් අත්හැරලා ලැබුණා උදී අතීතව අරගෙන හිර කරගෙන ඉන්න ගති ලක්ෂණ අත්හැරලා සාමිනිකව බෙදා හදාගෙන කනවන බෙදා හදාගෙන පරිහරණය කරන පුද්ගලත්වයක් ඇති කරගන්නවා. දීපින් දෙවින් නැතුව මෙත්තා සාගත හිතපත්‍රෝගී යහපත ලෝකයටපත් වෙන්නේ කටයුතු කරන කෙනෙක් වෙනවා. මිත්‍යා දෘෂ්ටි අත්හැරලා සම්මාදිට්ඨිය යථාර්ථය දැකලා හිටන් මේ සසර ගමන කෙලවර කර ගැනීමට අවශ්‍ය කරන විදිහට කටයුතු කරගන්න පුද්ගලයෙක් වෙනවා. මෙන්න මේ සත්‍යය උදා වෙනකොට ඔහු ළඟ සීලය පූර්ණ වෙලා එනවා. ඔහු ළඟ ප්‍රාණඝාතයක් නැහැ. අදත්තාදාන නැහැ. කාම මිත්‍යාචාර නැහැ. මුසාවාද, දුෂ්ණාවාද, පරසාවාද, සම්පප්පලාප මේ චේතනා නැතුව යනවා. ඉස්සෙල්ලාම කැමැත්ත නැතුව යනවා. කරස්තමේ කය වචන දෙකේ ක්‍රියාකාරීත්වය නවතිනවා. අනේ වන්නා කැමති නැහැ ප්‍රාණඝාත කරන්නේ. සත්ත්ව හිංසා කරන්නේ. ඉස්සෙල්ලාම පහළ වෙන්නේ චිත්ත ස්වභාවය. ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? ඔහුගේ මානසික පරිවර්තනයේ කායික පරිවර්තනයේ වලපත් වෙන පටන් ගන්නවා. එකින් එක ඔහු කරන ප්‍රාණඝාත සත්‍ය නිසා අත්හැරීගෙන යනවා. අන්න අත්හැරීගෙන ගියා දැන් සමාදන් වෙච්ච වචනයක් නැහැ. නමුත් ඔයගලන් සීල ගුණයක් තියෙනවා. අන්න සංවරත්වයට එක සීලේ පහළ වෙනවා. මේ සීලේ පහළ වෙනකොට මොකද වෙන්නේ? ලෝභයේ ද්වේෂයේ කියන යන්ත්‍රයක් වෙනවා මෝහයක් එක්කලා ඉවරලා යනවා. ලෝභයයි ද්වේෂයයි මෝහයයි තේරෙලා යන පටන් ගත්තට පස්සේ අපි හිත කැළඹුවේ මොකද්ද? විචිත්ත භාවයේ පත්කලේ ඇයි අපි සමාධියට පත් වෙන්නේ බැරුවේ? කම්පණේ උනේ ඇයි? ඔන්නේ කියන ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන විස මානසිකත්වයේ අපි ළඟ තිබිච්ච නිසා. ධර්මාවෝධය මොකද්ද සිද්ධ වුනේ? ලෝභය අහක් වෙලා අලෝභය ආව, ද්වේෂය අහක් වෙලා ආදේශය ඉන්න පටන් ගත්තා. මෝහය ඉවත් වෙමින් අමෝහය නැගෙන්න පටන් ගත්තා. යම් දෙනක අලෝභය ආදේශය අමෝහය නැගුණා නම් එතන මොනවද කම්පා වෙන්නේ? කාට ඉස්සක් කරලාද කම්පා වෙන්නේ? කාට අසාධාරණයක් කළාද කම්පා වෙන්නේ? මොනවා මේ ලෝකෙ දැඩි බැඳීමකින් බලාගෙන ඉන්නවාද විරුද්ධ වෙයි විනාශ වෙයි කියලා කම්පාවක් ඇති වෙනවා. අන්න අකම්පිය භාවයටපත් වෙන මනස සමාධිය ලැබෙනවා. එහෙනම් ශික්ෂණේ ලැබනකොට සමාධිය තොගුද ලැබෙනවා. ඔය ටික ලැබුණේ මොකක් නිසාද? පූර්ව භාග නුවණ කියන මූලික දහම් ප්‍රඥාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න. දැන් මොකද වෙන්නේ? අන්න දුක්ඛාර සත්‍ය වැටහෙනකොට මෙච්චර කල් සැපයි කියලා පස්සේ හඹාගියේ. ඉහිදී අධානීලේ හේතු වෙන්නා වූ ආස්වාදීනක මායාව පස්සේ වේදික දකින්න පටන් ගන්නවා.
ආස්වාද මායාව කෙරෙහි ඔබේ බැඳීමත් ඇරලා යනකොට මොකද වෙන්නේ? අන්න ආස්වාදී නිදහස් වෙලා යනවා. ආස්වාද මායාවේ නිදහස් වෙනවා. අන්න බය වෙන්නේ කොහොමද? දුක්ඛම් බයක් තියෙන්නේ. ඔන්න දුක්ඛාරි සත්‍ය දකින්න බෑ. දුක දකින්නවා නෙමෙයි. දුක දුක්ඛාරි සත්‍ය වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය වෙන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ වේ. දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නෙවෙයි. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නෙවෙයි. යමක් අපකටම තෝරනවා. පිළිදෙක. එහෙනම් දුක්ඛ සත්‍ය කියනකොට අපි මොකක්ද අහන්නේ? දුක. පළවෙනි දුක්ඛ සත්‍ය දුක කියලා මෙච්චර කාලෙ අහලා තියෙනවා. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය චතුරාර්ය සත්‍යය. දැන් ධර්මයේ කියනවා දුක දුක්ඛාරය සත්‍ය නෙවෙයි. එහෙනම් අපි කියන්නේ චතුරාර්ය සත්‍ය අහනවල දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය. මේ දුක දුක්ඛාරය සත්‍ය නෙවෙයි අපි චතුරාර්ය සත්‍ය එකක් දැකලා නැහැ. දුකනේ දැකලා තියෙනවා. දුක අනිත්‍යයි. අන්න අනිත්‍යං කයක් තියෙන දුක්ඛං භයක් තියෙනවා. අන්න ප්‍රඥාවෙන් දැකිය යුත්තක් තියෙනවා. දුක්ඛේ ඥානං දකින්න ඕනේ. දුක්ඛේ ඥානං දුක්ඛ නෙමෙයි. මෙන්න මේකයි මහා භයානක දුක. දකින්න නුවණක කියන දුක්ඛාරය සත්‍ය. දුක්ඛාරය සත්‍ය දුක්ඛද? දුක දුක්ඛාරය සත්‍ය නම් ඉතලාම නිවන් දකින්නේ සතර අපාරක සත්‍ය. උන් තමයි වැඩිම දෙන්නේ. කෑ ගහනවා දඟලනවා දුක උදෝල් තරම් දැනෙන්නේ. මේ දැනෙන එක දුක්ඛ සත්‍ය වුණා නම් එකක් දකින්න ඉතුරු හතරක් තුනක් දකින්නවා කියනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ඉතලාම අවබෝධ කරගෙන සතර අපාරක. අපිට නෙමෙයි දැන තියෙන උන් පව් කරලා හතර අපාරක් වෙන්න පුළුවන් නේද? එහෙනම් දකින්න ඕනේ දුක්ඛේ ඥානං කියන්නේ. මෙන්න දුක කයයෙන් දකින්න මොකද? දුකට හේතු වෙන මහා මායාවක් තියෙනවා. මෙන්න මේ මායාව දකින්න ඕනේ. මායාව නම් දුක නැහැ. යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිති වෙන්න පටන් ගන්නවා. බයිවිස් ලෝකේ යම් පිය ස්වභාවයක් නැත්නම් මధుර ස්වභාවයක් නැත්නම් මේ උස්නාවේ එහි උපදිනවා එහි පවතිනවා. කිංචි ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිති. මේ මොකද්ද මේ ලෝකේ පිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දෙන සංඛාව උපදින පවතින තැන මොකද්ද? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඔන්න එකක් වෙන්නේ. රූපං ලෝකේ පිය රූපං සාත රූපං අනිත් පැත්ත වෙන්නේ. එතේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවන සංඛාව උපදින දෙන පවතින තැන. ඉතින් එකින් එකට චක්කු විඥාන චක්කු සම්පස්සජා ලෝකේ පිය රූපං සාත රූපං චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඔතෙන් එකක් දෙන්නා පහ. ඇස පිළිබඳ ඇහැ රූපේ චක්කු විඥානී චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා. ඔන්න ඇහැ මුල් කරගෙන පහළ වෙන පස් පොලක්. බය වීති. බය වෙන්නේ නොතෙන්ට. දුක්ඛ භයත් ඒ දුක්ඛාර සත්‍ය දකින්න බය වෙන්න ඕනේ. ඇස පිළිබඳ යම් කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද මේක හොඳයි කියලා අල්ලගන්න බය වෙන්න ඕනේ. මහා භයානක තැන උතන. මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් තියෙන රූප තියෙනවා විද්‍යාමාන වෙනවා. රූපා ලෝකී පිය රූපං සාත රූපං අනිත්‍යයි තණ්හා උපදින්නේ පවතින්නේ. ඔය ලෝකෙට බය වෙන්න ඕනේ. චක්කු විඥාන ලෝකයේ පිය රූපං සාත රූපං අංකා බයියේ කියලා. චක්කු සම්පස්සජා ලෝකයේ පිය රූපං සාත රූපං සම්පස්ස කියන්නේ දකින ස්පර්ශය නෙමෙයි. විඥාන කියන්නේ සංකාරපත්‍ය විඥාන කියලා ගොඩනගෙන ඉන්නේ. ඇහි රූපයක් දැකලා හරි ලක්ෂණ රූපයක් නේ. අනිත් ලක්ෂණ හිතේ විඥානයක් ආවා. පවස්සලෙන් ධම්මික වෙච්චිටාවෙ තිබුණේ නැහැ හිතේ නරතුන්නේ නැහැ. ලක්ෂණ පස්සේ දිවුවා. මොකද උනේ? රාග ක්ලේශයෙන් කහට ගන්නවා. හරි ලක්ෂණයි. යොමු කරනකොටම සිත කහට ගන්නවා. විඥාන වෙනවා. ඔන්න විඥාන. ඒතර මොකද? අන්නේ විඥානයේ සංස්පර්ශය ලැබෙනවා. මේ අවිද්‍යාව සහගත නිගමනයේ කිල්ගත් එක එකතු වෙලා ඒකේ ස්පර්ශය ලැබනොත් කියනවා චක්කු සම්පස්සේ. ඒකේ ලැබෙන වින්දනය මොකද්ද? අවිද්‍යාව සහගත වින්දනයට කියන චක්කු සම්පස්සජා වේදනා. ඔන්නවා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නිසා ඒකට ඇල්මොත් මොකද වෙන්නේ? සසර ගමනින් නික්මෙන්න බෑ. යථාර්ථය අවබෝධ කරගන්න බෑ. දුකේ නිදහස් වෙන්න බෑ. බය වී කියන ඕක. මෙන්න ඇහැ පිළිබඳ බය වීතු පස්කොලා. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං ඔන්න බය වී එක. හද්දෝ ලෝකේ පිය රූපං සාත රූපං තව බය වී එක.
සෝත විඥානාලෝකේ පිය රූපං සාත රූපං. පියමාතුරු ඉතයි. බය විඳෝන. සෝත සම්පස්සජාලෝකේ පිය රූපං සාත රූපං සංස්පර්ශේ ජනිතවන්නා සංස්පර්ශේ බය විඳෝන. සෝත සම්පස්සෝලෝ සෝත සම්පස්සජාලෝකේ පිය රූපං සාත රූපං සබය විඳු පස්කොල කන මුල් කරගෙන. ඔයගේ නාසය මුල් කරගෙනක් තියෙනවා. ධාන, ගන්ධෝ, ඥාන විඥාන, ඥාන සම්පස්සෝ, ඥාන සම්පස්සජා වේදනා. භාවීතු නාසය මුල් කරගෙන භාවීතු පස්කොල. දිව, රසය, ජීවහා විඥානී, ජීවහා සම්පස්සේ, ජීවහා සම්පස්සජා වේදනා. දිව මුල් කරගෙන භාවීතු පස්කොල වේ. කය, පොට්ටබ්බේ, කාය විඥානී, කාය සම්පස්සේ, කාය සම්පස්සජා වේදනා. කය පිළිබඳ භාවීතු පස්කොල. ඇයි බය වෙන්නේ? ආස්වාදයෙන් හරියට නැගේ අල්ලගන්න කියලාට වැඩි වැඩින සංසාර ගමනේ පරිත්‍යාව පාද ක්‍රියාව විදිහට දැසොත් මොකද වෙන්නේ? ಜಾති පහල කරන මාර්ගී ඉවතයන් හම්බෙන්නේ ඒකට පොදු වෙනවා. ಜಾති පහලම මොකද වෙන්නේ? ප්‍රියමනාප ಜಾති මුල් කරන ජරා මරණ ශෝක පරිදේ දුක්ඛම නැස පායාසයන් ගෝචර වෙන්නේ සිද්ධ වෙන දුකේ නිදහසක් නැහැ. එහෙනම් දුකට වැටෙන්නේ ඕකයි. බය වෙන්නේ ඔන්නේ ආස්වාදයේ. ආස්වාදයේ බයක් වුණා නම් මොකද වෙන්නේ? අන්‍යයන් දුක්ඛේ ඥානං පහළ වුණා. දුක්ඛම් බයත් එන්නේ කියන ලෝකයයි. දුකයි දුකයි කියේ හිටියට දුක දැක්කේ නැහැ. දුක ආර්ය සත්‍ය දැක්කේ නැහැ. දුක ආර්ය සත්‍ය දකින්න දුක දකින්න ඕන ඉතින්. දුක දැකලා මේ දුක හට ගන්න වැඩ පිළිවෙල හොයාගෙන අන්නේ හේතුවර බය වෙන්න ඕන. මේ හේතුව තිබුණොත් මේ ඵලෙ නතර වෙන්නේ නැහැ. හේතුන් පටිච්ච සම්භූතං. හේතුපත්කනේ මේ භූතේ පහළ වෙනවා. හේතු වංගා නිරුද්ධති. හේතු වංග කරගන්න නැති වෙන්නේ හේතු වංග වල තව නැති වෙන්නේ. ඔන්නේ ඥානිය තෝරා ගන්න ඕනේ හේතුඵල වාග්ය. තෝරාගෙන හේතුවක් නිසා ඵලයක් පහළ වෙනවා හේතුව නැත්නම් මේ ඵලේ නෑ වෙනසමක් නෑ ඔකෙන් දෙන්නේ. ඕකයි ධර්මතාවය. මට මොනෝනේ හැටියට බෙදෙන්න පුළුවන් එකක් නෙමෙයි. කාටවත් ඕනේ නැති වේරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව නිසා පහළ වෙනවා හේතුව නැත්නම් ඉවරයි. කෙලවරයි. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න ඕන නම් දුකට හේතුව හොයාගෙන හේතුවෙන් ඉවත් වෙන්න ඕන. දුකට හේතුව මොකක්ද? දුකට හේතුව සැපයි කියලා ගන්න එක. යායන් තණ්හා පෝනෝ බයිකා නන්දි රාග සහගතා තත්ත්ව තත්ත්වාභිනන්දනී සියතියන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. දුකට හේතුව වෙන්නේ ආස්වාදයේ තණ්හාව. යමනාපුන. දුක්ඛ නිරෝධි දුක නැති කිරීම මොකක්ද? දුක නෙමෙයි නැති කරන්න කිව්වේ යමනාප තෘෂ්ණාව. යෝ තණ්හා දුක්ඛ නිරෝධය මොකක්ද? යෝ තස්සා ඒව තණ්හාය අපේස විරාග නිරෝධෝ ඡාගෝ මති සග්ගෝ මුක්තියනාල මේ තෘෂ්ණාව පිළිබඳව. තේසියක් නැතුව විරාගයේ නිරෝධයපත් කළා නම් ත්‍යාගයක් වශයෙන් අත්තර දැම්මා නම් අතිනිසග්ගෝ පිළින ගන්පත්තේ පත් වුණා නම් මුක්ති මිදුණා නම් අනාලිය මැරුණා නම් මේකයි දුක්ඛ නිරෝධය. දැන් දුක්ඛ නිදහස් වීමද කිව්වේ යථාර්ථයෙන් බැලුවොත් අපි මේ සැපයි ජීවිතේ ඉන්නේ නිදහස් වීම. දුක්ඛ නිරෝධය. දැන් දුක්ඛ නිදහස් වෙන්න අපි බලනවා. දුක්ඛ නිරෝධය සාධනන්නේ මෙතන දුකයි අතන දුකයි අර අය පිළ බෑ මෙහා අය පිළ බෑ දැන්ලා යන්න ඕන වෙන දිහාට යන්න ඕන කියේ දුක්ඛ නිරෝධය සාධන කියනවා. මේ ලෝකේ පවතින එකක් තෝරන්නේ යන්නේ ගිහිලා හොයාගෙන දුකක් තුළ දුක්ඛ නිරෝධය සාධනන්නේ හරියයි. දැන් දුක්ඛ නිරෝධය මොකද්ද? ආස්වාදයේ යම් දෙයක බැඳෙනවා නම් අන්නේ හේතු නිරෝධ කරගන්න ඕන. ඒක තමයි දුක් ජාති ගොඩනගා ගන්න තියෙන්නේ. අන්නේක දැනගෙන නුවණින් තේරුම් අරගත්තා ඕකන ප්‍රඥාව ඕන. දැනීමට හැදීමට ඉක්මනිය සත්‍යයක් වොන්නෝ. ප්‍රඥාව උදේ කරගන්න ඕන කියෝකයි උදාහම. අන්න හේතුව දැකලා ඉවරලා හේතුව නිරෝධ කළ ඵලයේ නිරෝධය නම් මේ ප්‍රඥාභාගත න්‍යාය ධර්මයේ දකින්න ඕන. දැකලා ඉවරලා මත ඵලයේ නිරෝධ කරගන්න ඕන දුක දින ඵලයේ. එහෙනම් ඒක නිරෝධ කරගන්න දුක කොන්නගෙන හේතුව නැති කරගන්න ඕන. හේතුව නැති කරන්න මොකද කරන්න ඕනේ? හේතුව සාරයි කියලා හිතාගෙන දෘෂ්ටිය නිසා ඉන්නේ. ඒක තමයි අවිද්‍යාව. සාරද අසාරයි. දැක්කම මොකද වෙන්නේ? අනත්තං අසාරකත්තේ නම් අසාරකත්වයෙන් දකින්න. මම නෙමෙයි කියලා මේක වෙන්නේ. ඔය පටු මානසිකත්වයක් තුලින් කතා කරන වචනින් ඕක මිනිහට විමුක්තිය ලැබෙයි. අන්තිමට ඔක දෙන්නේ. උත්තේ දෘෂ්ටියට වැටලා හිටන් මමත් නෑ මගේ කියලා දෙයක්වත් නෑ මොකුත් නෑ කියලා අන්තිමට උත්තේ දෘෂ්ටිය ඉවරයි. අන්තිමට කර කියා ගන්න දෙයක් නැත්නම් පස්සේ වෙනවා. මහා භයානක දෙයක් ඔය අද උගන්වන්නේ. මම නෙමෙයි මගේ නෙමෙයි මමත් නෑ මගේ කියලා එකක් නෑ මම කියලා එකක් නෑ ජීවි නොටි කෙලවරක් නැති ප්‍රශ්නේ. එහෙනම් මොකද නිවන් දකින්නේ? මම නෑ. මගේ නෑ. මම කියලා දෙයක්වත් නෑ. ඔය දෘෂ්ටිය හිදියොත් එහෙම මොකක්ද වෙන්නේ? නිවන් දකින්න ඕනේ. මගේ නැහැ. මොකද ප්‍රශ්නේ?
මේ යථාර්ථයෙන් දැකේ මම කියන්නේ හේතුඵල පරම්පරාවක් නිසා විද්‍යාමාන වෙන මේ ක්‍රියාදාමය. මේ බුද්ධත්වයේ නැති වෙන්නේ නැහැ. හේතුඵල ක්‍රියාදාමයේ තියෙනකන් මේ බුද්ධත්වයේ විද්‍යාමාන. හැබැයි මේක මම කිය අල්ලා ගන්න වගේ නාදියක් නැහැ කියන එක තෝරා ගන්න ඕනේ. මම නෑ කියලා ගත්තොත් උච්චේ දෘෂ්ටියට වැටලා හිටන් ඊට පස්සේ ඒ දහපුවා දැනපුවා මට කමන්නේ මම නෙමෙයි කාගේ මයිත් නෑ කවුද කරපුවා මේ පායට යන්න මම විදෝන්නේ කවුද මම ඉන්නේ වෙන කවුද හරි නෙමෙයි ඒ විදෝවා උදි ඕකී වල විදිනවා මම නෙමෙයි මට කමක් නෑ කියන විදියොත් මොකද දෙවිල නැන්නේ විදියොත් ඉන්න පුළුවන් මම නෙමෙයි ඉවර හරියයි. දුක විඳින්න වෙනවානේ මම නෙමෙයි කියන්නේ. මම නෙමෙයි කියන්නේ දුක විඳින්න බා අපිට තේරෙනවා. දුකෙන් නිදහස් වෙන මගේ ඒකද? ඇයි මම කියන මේ මායාව ගොඩ නැති? ඇයි මම කියේ මොකේද? හේතුඵල ක්‍රියාදාමයේ කියන මම කිව්වා. ඔය හේතුඵල ක්‍රියාදාමයේ කියනකන් දුක් විඳීම තියෙනවා. දුක් විඳීම කියනකන් නිදහසක් නැහැ අසහනෙ තියෙනවා. මට කියන වාසිය දුක් විඳීම. අසහනකාරී වීම. එහෙනම් ඒකෙන් මුදෙන්නේ මම මොකද කරන්නේ? ජාතිය යම් තැනක නැත්නම් එතනයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පහළ නොවෙන්නේ. මේ පහළ වෙච්ච ජාතියක් තියෙනවා. ඒ ජාතිය නෑ කියලා බෑ. ඒක මම කිව්ව ඔන්නේ ජාතිය. ඒ ජාතිය මොකද්ද? භවපත්‍ය ජාති කියලා භවපත්‍යෙන් හටගත්තා. එහෙනම් ඒකට මුල මොකද්ද? අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කියලා ගොඩනගපු මුලාව නිසා ගොඩනගපු වැඩ පිළිවෙලේ ප්‍රතිඵලය බව. ඒක ප්‍රතිඵලය જાති. ඉතින් නැති වල හරියනවා. නැති හරියන්නේ නැහැ. જાති ගොඩනගේ තාක්කල් જાති වල ජරාවක් නෙමෙයි. රෝගපට්ටිය දුක් දවනල් පාට නිදුල සිත් වෙනවා. දැන් නෑ කියන හරියන්නේ නැහැ. තියනවා කියලා හරියන්නේ නැහැ. එතනට අන්ත දෙක අත්අරින්න තියෙනවා. ඔය අන්ත දෙක වැටකට දාලා මාධ්‍යයෙන් කියන්නේ යථාර්ථය කියන්නේ. හේතුඵලවාදී කියන්නේ. ඇත්ත දකින්න. ඒකෝට ඇත කියන එකයි නැත කියන එකයි දෙකම අන්ත දෙක. අන්ත දෙක පැත්තකට කරලා ඒ දෙක නිවන් දකින්න බෑ කියලා දේශනා කළේ ඒකයි. මහණනි ඇත යන ඒකාන්තයේදී නැත යන ඒකාන්තයේ. මේ අන්ත දෙකට නොබැල තථාගතයන් වහන්සේ මාර්ගයේ යථාභූතී ලැබුවාගේ බුදුදහම දේශනා කළු දහම් මධ්‍යම නිකායේ ඕනතරම් තියෙනවා. හොරා ගන්න ඕනේ. ඕම කෙටි වචනකින් අපිට නිවන් දකින්න බෑ. අපාතේ ප්‍රඥා පුබුදෝල අරගෙන යථාර්ථය දැකලා නිවන් අවබෝධ කරගන්න ඕනේ. මේ මෙන්න මේ දෙමෙන්නේ දකින්න ඕනේ. පරිත්‍යාගවාද කතාව හතලා නිවන් මඟ පාදා ගන්න බෑ. විතර දී කරන්න ඕනේ. දීකල ඒ තුලින් ගොඩනැගෙන හේතුව දකින්න ඕනේ. මේ හේතුව නිසා ඵලයේ පහළ වෙන ධර්මතාවය දකින්න ඕනේ. හේතු නිරෝධනා ඵල නිරෝධන ධර්මතාවය දකින්න ඕනේ. දැකලා හේතුව නිසා ඵලයේ පහළ වෙන ධර්මතාවය තමයි මේ දුක උපදවන්නේ. යලි යලි ගොඩනගන්නේ. එහෙනම් හේතු නිරෝධ කළ ඵල නිරෝධන දුක ගොඩනගන එක තේරුම් ඉවරයි. එහෙනම් මේ අන්තිම જાතිය මේක දුකේ මුදවන්න බෑ. මේකේ විවිධ ලෙඩ රෝග හැදෙනවා, දුක් කරදර ඇති වෙනවා, බඩගිනි වේදනා එනවා, පිපාස වේදනා එනවා, කීකලවරක් නැති රෝග ආබාධ වෙනවා. ඒකයි හැදෙන්නේ. ඒ නිබඳු කුණු කයක්, නිබඳු අසාධාරණ මහ දුක්ඛිත දෙයක්. මතු ගොඩනගනවාද මම? ගොඩනගන්න මම හේතුව තිබුණොත් මතුන් ගොඩනගෙන ආයි දුක් විඳින්නේ. එහෙනම් මගේ නිගමනය මොකක්ද? මේ අන්තිම දුක දෙයි කෙලවර වෙන්න කටයුතු කරනවා. මතු දුක ගොඩනගන්නා වූ જાතියක හේතුවක් ඇද්ද? ඒ භවයේ ගොඩනගන්න නිසා જાතිය ගොඩනගන්නේ. ඒ භවයේ හේතුවක් තියෙනවා නිකන් ගොඩනගන්නේ නැහැ කවුරුවක් කරන දෙයක් නෙවෙයි. අන්න ඒ ඉච්ඡාදී අර මම කියලා කියන්නේ නැහැ කියන කීයට හරියන්නේ නැහැ. ගොඩනගපු ක්‍රියාවලියක් තියෙන කවුද ගොඩනගන්නේ? මමත්වයේම හිතපු නිසා, කියපු නිසා, කරපු නිසා ගොඩ නැගුණා. මමත්වයෙන් හිතපු නිසා. මම හිතපු නිසා කියලා ගන්න නැතුව. මමත්වයෙන් හිතපු නිසා ගොඩ නැගුණා. ඇයි මමත්වයෙන් හිතුවේ? මම මගේ කියන දෘෂ්ටියෙන් හිතපු නිසා ගොඩ නැගුණා. එහෙනම් මොනවද හිතුවේ? හරි හරවත් දෙයක් තියෙනවා ඒක මම කරගත යුතුයි, මගේ කරගත යුතුයි, මගේ ආත්මය කරගත යුතුයි කියන මුලා දෘෂ්ටියක් තියෙනවා. ඕක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තුළින් ගොඩනගා දෙන ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මම කියන දෘෂ්ටිය අත්හරිනවා. මම කියන මේ ඵලය අවසානයේ මේ අවසානයේ එන රහතන් වහන්සේ මම කියනවා, මට කියනවා, මගේ කියලා කතා කරනවා. හැබැයි සම්මතිය තුළ මේ ජීවිතය අවසාන වෙනකන් කියන එකට වෙන කතා කරන්න දෙයක් නැති. ඒකෙන් කතා කරනවා. හැබැයි මේ අන්තිම ඵලයේ බව දන්නවා. මමත්වයෙන් කරපු හේතුව නිසා මමත්වයෙන් පහළ වෙච්ච ඵලය මේකයි. ඕකදී මම නොකිය වෙන මොකක් කියන්නේ? මහණෙනි මම ඔයගොල්ලන්ට උත්තර බුද්ධයන්න් වහන්සේ ධර්ම දේශනා කරනවා. මහණෙනි මම ඔයගොල්ලන්ට එහෙම කියනවා. මේ ඵලයට මම නොකිය වෙන මොකක් කියන්නේ? ලෝක සම්මතයක් වල කතා කරන එකක් තියෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වචනේ කතා කරනවා. ඒ වචෙන්වත් බය වෙලා මම නෙමෙයි මම කියන වචනේ ගන්න නැහැ කියලා
ඔය විදිහට කලන් ගියහම මොකද වෙන්නේ? යාර මේ සමාජයේ ජීවත් වෙන කටයුතු කරන මොළව කරනවක් වань නැති වෙන අන්තිම දෘෂ්ටියක් නිසා. මම කියන අපි දැනගන්න ඕනේ. මම කියන දෘෂ්ටියෙන් අල්ලාගත්ත නිසා මේක වරද. මම කියන වචනේ නෙමෙයි වැරදුනේ. වචන භාවිතා ලෝක සම්මතයි. මේ කායත වෙන කතා කරන්නේ අපි නෑ මේ කාය කාදායි දෙන්නන් කියොත් අහවල් නම කිව්වොත් එහෙම නම කියලා කෙනෙක් නෑ කියොත් හරියනවා. එහෙම කියන්නේ කියොත් එහෙම හරි ප්‍රශ්නයක් නෑ සමාජීය ජීවත් වෙන්න බැරි වෙනවා. යාළුවා හොරකම් කරගෙන ගිහිලා නිකන් නළුවක් එක ගාලා එහෙම කරන්න බෑ. කාර්යය වෙනවා මගේ නෙමෙයි. ඒ කවුද මේ නැදී? ඒ මගේ කෙනෙකුත් නෙමෙයි. ඒ කාර්යය හොරෙන් අරන් තියෙන්නේ මගේ වනේ. මමත් නෑ මගේ නෙමෙයි. ඉතින් උඹ නිදහස් වෙනවා හොරන් නිදහස් කරලා යනවා. නිකන්. අයියා කාර්යවත් කරන්නේ. ඉතින් අනුන්ගේ හොරගෙන කරගත්තා කිව්වම ඉතින් අනුන් කියලා කෙනෙක් කවුද? මම හොරට මොකුත් නැහැ නෝ. අනුන්ගේ හොරෙන් තකින් ගත්තොත් තමයි හොරකමක් වෙන්නේ. මමත් නැහැ අනුන් කියලා හේකුත් නැහැ මම කියලා හේකුත් නැහැ කියලා දෘෂ්ටි හිතියොත් එන්නේ. ඒ කාර්යයක් හොරකම් කරන්න ගියහක් නැහැ ඒක පාපයක් සිද්ධ වෙන්නේ කියුත් නැහැ. කාලඝාත පාපයක් සිද්ධ වෙන්නේ කියුත් නැහැ. මම ඉන්නේ මොකම කරන්නේ. පුද්ගලයෙකුත් නැහැ සත්වයෙකුත් නැහැ. මේ සත්ත්වඝාතනය සිද්ධ වෙන්නේ කියුත් නැහැ. ඒක විශාල බබල උදාපරන රැකේ නම් අපි කතාව විශ්ලේෂණය ගියා. එහෙනම් මම නෙමෙයි මගේ නෙමෙයි කියන වචනේ අරගත්තාම අපි දකින්න ඕනේ මේ පුද්ගලත්වයේ නැති වෙලා නැහැ. මේ જાතියක් තියෙනවා ගොඩ නැගුණා. හේතුඵලයේ දකින්න ඕනේ. භවපත්යෙන් જાතිය ගොඩ නැගුණා ඒ නිසා විද්‍යාමාන. විද්‍යාවලිකේ જાතිය නැහැ කියන්නේ. ඒ නිසා ජරා මරණයක් මතුවෙනවා. ඒ නිසා රෝග පරිදේ දුක් දවන උපාසෙ විඳින්න සිද්ධ වෙනවා. જાතියක් දැනගෙන නැත්නම් ජරා මරණය කරනවා. මේ හේතුඵල න්‍යාය දැක්කම ඇත්ත දැක්ක හැටි ඇත නැත කියන අන්ත දෙක අහ කරලා දකින්න ඕනේ. ඊට බොහෝ කොට භාවනා සබුල කරවන්න තමයි විදිහට. හිතන් දෙපා කියන් දෙපා කරන් දෙපා කියලා භාවනා කරමු. මම නෙමෙයි මගේ නෙමෙයි කියන භාවනා කරමු. මේවා බොහෝ කොට ගෙලිනවා. නේතම් මම නේතෝ හමක්නි නේතෝ මේ අත්තාටි කියන මේ බුද්ධ දේශනාවේ කොටසක් විතරක් අල්ලගෙන මේ විදිහේ. මේක ඉතලා මේ අදහස ගන්න කියන්නේ කාටද? මම කියලා ගන්න සුදුසු දෙයක් තියෙනවා. නැද්ද කියලා නිගමනය කරන්න. මම කියලා ගන්න සුදුසු දෙයක් නැහැ. එහෙනම් මමත්වයෙන් මේක අල්ලන්න දෙයක් නැහැ. ඒකයි මේ ගන්න තියෙන්නේ. මම කියලා ගන්න දෙයක් මෙතන මගේ කියලා ගන්න දෙයක් මගේ ආත්මය කියලා අල්ලන්න හරයක් මේකේ නැහැ. නමුත් මම කියලා වචනේ ಜಾති යම්තාකල් පවතිනවා මේකේ නම භාවිතා කරනවා. ඒක අහක් කරලා මේ ජීවත් වෙනවා. ಜಾතිය කියන්නේ මෙවන් ජරාමරණ ශෝක පරිදේ දුක් දුමනස් පායාස පහල කරන එක. ඒක නිකන් හටගන්නේ නැහැ. හේතුවකින් හටගන්නේ. ඒ හේතුව තමයි භව ප්‍රත්‍ය. භවයේ හේතුවක් තියෙනවා නිකන් හටගන්නේ නැහැ. උපාදාන සත්‍යයෙන් භව වෙනවා. උපාදානයේ හේතුවක් තියෙනවා තණ්හා සත්‍යයෙන් උපාදාන වෙනවා. තණ්හාවට හේතුවක් තියෙනවා වේදනා සත්‍යයෙන් තණ්හා වෙනවා. වේදනාවට හේතුවක් තියෙනවා පස්ස සත්‍යයෙන් ස්පර්ශ සත්‍යයෙන් වේදනාව වෙනවා. ස්පර්ශයේ හේතුවක් තියෙනවා සලආයතන සත්‍යයෙන් ස්පර්ශ වෙනවා. සලආයතනයට හේතුවක් තියෙනවා නාම රූප සත්‍යයෙන් සලආයතන වෙනවා. නාම රූපයන්ට හේතුවක් තියෙනවා විඥාන සත්‍යයෙන් නාම රූප වෙනවා. විඥානයේ හේතුවක් තියෙනවා සංඛාර සත්‍යයෙන් විඥාන වෙනවා. සංඛාරෝට හේතුවක් තියෙනවා අවිද්‍යාව සත්‍යයෙන් සංඛාර වෙනවා. එන අවිද්‍යාව කියලා කියන්නේ සදාතනික වස්තුවක් නෙමෙයි නොදැනෙන්නේ. දහම් මහා දැනුමට පත් වුණාට පස්සේ අවිද්‍යාව දුවිලා විද්‍යාව පහළ නම් අවිද්‍යාව නිරෝධයි. එහෙනම් එතන පටන් අවිද්‍යාව නිරෝධ නම් හේතු වෙලා තියෙන නිසා ඵලේ නැහැ සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධ නම් එතන පටන් විඥාන පහළ වෙන්නේ නැහැ විඥාන නිරෝධයි. එහෙනම් එතන පටන් නාම රූපය බැහැ ගන්න මානසිකත්වයක් නැහැ. නාම රූප නිරෝධයි. ඉතින් අසකන් දිවනාසේ ශාරීරිය මන ඉන්ද්‍රියන් වශයෙන් තියෙනවා. ඒවා ආයතන බාධපත් වෙන්නේ නැහැ සලආයතන නිරෝධයි. එහෙනම් ගත්තාව අවිද්‍යාවෙන් ගත්ත වැඩ පිළිලි ස්පර්ශයක් තිබුණා ඒක නිරෝධයි. නැයි ස්පර්ශ නිරෝධන වේදනාත් නිරෝධයි. නා අවිද්‍යාවසහගත වේදනාව නිරෝධයි. එහෙනම් තණ්හාවකින් ඇලීමක් තිබුණා ඒක නිරෝධයි. එහෙනම් උපාදාන වශයෙන් බැඳීමක් තිබුණා ඒකත් නිරෝධයි. එහෙනම් භව නිර්වාණයක් තිබුණා දැන් නිරෝධයි හේතු නැති නිසා. භව නිරෝධන ජාති නිරෝධය මේ අන්තිම ජාතියයි අයම අන්තිම ජාති නැති යන්නේ පුනක් භව. නැවත භවයක් හදු නැති නිසා අපි ජාතියක් හදගන්න දෙන්නේ ඉවර කළා. මේ අන්තිම ජාතිය ඉවර කරන්න පුළුවන්. ඒකට කරන්නේ දෙයක් නැහැ ඉතින්කෝ. කියන කම් දෙන්නයි. අන්තිමේ අයම අන්තිම ජාතිය. මේ අන්තිම ජාතියයි. නැති දාන්න පුනක් භව නැත්නම් භවයක් නැත්නම් භව නිරෝධා ජාති නිරෝධෝ. මතු ජාතිය කර හේතු නැහැ. අනි යථාර්ථය වචනපාදින් දැනගත්තාම කිසිම තැනක බැඳීමක්, තැබීමක්, ඇකිලීමක්, ප්‍රඥාමතු වීමක් දෙයක් නැහැ. මෙන්න මේක දැනගත්තාම ඔබට සීලයක් පිළිතනවා, සමාධියක් පිළිතනවා, ප්‍රඥාවක් පිළිතනවා, අවශ්‍යම කරන්න දෙයක් නැහැ.
ඔය ටික අපි යලි ආවර්ජන කරන්න ඕනේ. අහගත්ත ධර්ම. යලි ආවර්ජන කරනකොට තමයි ප්‍රඥා පහළ වෙලා ප්‍රබෝධ වෙලා ඉන්නේ. මූලික ප්‍රඥා පහළ වීම කියන සෝදාපන්න වුණා. එතන පටන් ගන්න යලි ආවර්ජන කරන්න පටන් ගත්තට පස්සේ සියලු සංකාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඉතින් බලන්නේ පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න ප්‍රකාරයෙන් ඉන්දියේ වැඩිට පටන් ගන්නවා ප්‍රඥාව. ප්‍රඥාව යන්තමන්ට වැඩිලාද සමුදාගාමී වෙනවා අනාගාමී වෙනවා පූර්ණ වෙනවා මාර්ගයටපත් වෙනවා. අරිහත්ත්වයටපත් වෙච්ච දාගාමිනා මේ අන්තිම જાතිය අන්තිම જાතිය. භවයේ ඉවරනම් ප්‍රඥාව පරලෝ දකින්නවා. නැවත පහළ කිරීමට මල භවයන් නිර්මාණය කරන්න හේතු නැහැ. දැන් නැති දානේ පුනර්භව. පුනර්භවයක් නෑ. මේ අන්තිම જાතිය දුක් වෙනවා කරදර වෙනවා ඒක හරියි. වැස්සට වෙනවා අවුවට වේලෙනවා. ඉතින් ලැජ්ජා ඉස්සන් වහ කර ගන්න ඕනේ සීත උෂ්ණ වහ ගන්න ඇඳුමක් ඕනේ. බඩ කිනි වෙනවා කරන්න දෙයක් නැහැ කෑමක් ගන්න ඕනේ. සීපාසය ඇතිනවා ඒකට ඔතන ටිකක් ජලය බොන්න ඕනේ. ඒක දෙද රෝගයක් නැහැ බීටක් කර ගන්න ඕනේ. ඉන්න දෙයක් තියෙන්න ඕනේ අවුවට වැස්සට වෙන්නේ නැතු වගේ මේ වේලෙන්නේ නැතු දෙමින් නැතු ඉන්න ඒක ආවාසයක් ඉන්න දෙයක් තියෙන්න ඕනේ. ඉතින් මම විතරක් එකකින් තනිව ජීවත් වෙන්න බෑ අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ. මගින් ගැටිවිත කොටසක් ඉන්නවා ඒක යැපෙන්න ඕනේ. ඒක කටයුතු කරන්න ඕනේ මොනවා කරන්නේ මැරෙනකන් ඉතින්. අවදාහරි මරණය දක්වා. මගේ පැහැදිලි උත්තර. එයා දකින්නවා. මේ විහාර සීමාවෙච්ච මානසිකත්වය මට ගොඩ නැගෙන්නේ නැහැ. එන මරණීය අවසානයේදී කෙලවර වෙන මානසිකත්වයේ මෙච්චරයි. ඒ උපදීසේ නිසා ඒ නිවන ඉතුරු හරි අත්හැරලා පිටිනම් පෑව. ඒක කොටස කෙලෙස් කියන පදින් දුවාසින් පස්සන කෙලෙස් නැහැ. කෙලෙස් නැති කෙනෙකුට නිසා ඉස්කන්ධ පරින් දුවාමින් කරගන්න නැති කියලා. එයා කියන අනුපදීසේ විද්වාන්ට පස්සන. ඒ විහාර ಜಾති ගොඩ නැගිලා සියල්ලින් ඉඳලා සියල්ලින් ඉඳලා. මෙතෙන් දාපුවාම සමාධිය කියන උපවංශ. මේකත් ඔකේ විසඳිලා ඉවරයි. සිදු කරගන්න ආකාරයෙන් දැන් ওই ධර්මයේ කිරීමෙම සිදු කරගන්න. එතකොට භාවනා කරන ආකාරය. දැන් ඔකේ උත්තරය ආවේ නැහැ. සංකෝ පරිණා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාරි සත්‍යම් භාවී තබ්බන්ති නීති ක්‍රමේ පුබ්බු යන රුප්පේ අම්මේ චක්කුමුද පරිහිදේශ කරනවා. භාවනා කරන්නේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාරි සත්‍ය. ආරණ්‍යයික මාර්ගය. ඉඳන් කියන ආර්යසායක මාර්ගය භාවනාව. දැන් මේ දහම් සිහි කර කර ඉන්නකොට ඔහුගේ දෘෂ්ටියේ සම්මාද විඥානය. සම්මාදිට්ඨිය නැද්ද? අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දුක්ඛදී දුක්ඛ වශයෙන් අනාත්මදී අනාත්ම වශයෙන් අසාරත්වයේ අසාරත්ව වශයෙන් දැක්කන. ඒක සම්මාදිට්ඨිය නේද? එන ඒක ඔහු කල්පනා කළේ මොනවද? අව්‍යාපාද අවිහිංසා නිකම්ම මිස කාම ව්‍යාපාද විහිංසා කල්පනාවක් ආවද? එහෙනම් අව්‍යාපාද අවිහිංසා නිකම්ම මොකද සම්මා සංකප්පය වැඩින්නේ නැද්ද? ඕකට බොරු කේලම් පසුවතන පලාක භාවිතාවක් තිබුණාද ඒක? එහෙනම් ධර්මානුකූල වචන භාවිතාවක් ධර්මානුකූල සිතිවිලි පහළ වීමක් නේද උනේ? එහෙනම් සම්මා වාචා එතන ලැබුණා නේද? ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කියනවා අදහසක් වශයෙන් තිබුණාද? එහෙනම් ඒකේ වෙන්නේ සම්මා කම්මන්ත නේද? සම්මා කම්මන්ත මාර්ගාංගය නේද? නිවන මුල් කරගෙන සනසුමාන විමුක්තිය කරා යන්නා වූ මාර්ගය සඳහා කරන කටයුතු කරමු ඔබේ ජීවිතයේ ඒ තුළ පැවැත්වනවා. ඒකාන්තී සම්මා ආජීවනයේ. ඔව් ඒ සඳහා යම් කිසි සිතල්ල හෝ කියන්න කරන උත්සාහය කළා නම් මේ උත්සාහය සම්මා වායාමනේ. ඒක රූපන් අකුසල් රූපදීමට, උපන් අකුසල් විදියාමට, රූපන් කුසල් විදීමට, උපන් කුසල් වර්ධනීමට හේතු ආකාරව වෙනවනේ. ඒක උතන සිද්ධ වෙනවා නම් සම්මා වායාම ලැබුණානේ. එහෙනම් ඔහුගේ සතිය දැන් ඔහුගේ සතිය කියන සී කල්පනාව විකෘති ප්‍රകൃතිය යථාර්ථයේ නෙවෙයි. එන සම්මා සතිය දෙතර නෙවෙයි. කය ගැන බැලුවත් වේදනා ගැන බැලුවත් හිත ගැන බැලුවත් ධර්මතාවය ගැන බැලුවත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කම ඊට අනුකූලව නිගමනයේ ආවේ. ඔහුගේ සතිය සම්මා සතිය නෙවෙයි. එන ඔහුට ඇලීමට තිබ්බ ලෝභයක් හෝ ගැටීමට තිබ්බ ද්වේෂයක් හෝ ඉවර නැත්නම් ඒ ලෝභ දේශේ කෙලවර නා යන්නේ. නැගින සම්මා සමාධිය නෙවෙයි. ඉතින් ඔහු ආර්යසායක මාර්ගයේ නෙවෙයි ඉන්නේ. ඒතර ඔහුට වැඩිනේ යම් මහා ප්‍රඥාවක් ඇත්නම් සම්මා ඥානයකනේ. මේ ප්‍රඥාව සමගෝධි අත්තරින් වැඩි නිදී ගොහින් ලෝකේ තින්නා වූ කෙලෙස් විදියාවක් උනාන. සම්මා විමුක්තිය ප්‍රබලනේ. දසහාන්ති කවන්නාගතෝ අරහති උද්දේශ ජනිතින අරිහත්ත්වයටපත් වෙන විදිහ වෙන මොකක්ද කරන්නේ? ඒක උතන සීල නැත්නම් සමාධිය නැත්නම් ප්‍රඥා නැහැ. ඔය සීකලට කියන්නේ භාවනාව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව උනේ නැතිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව කරලා නිවන් දකින්න. ඉතින් අපි මොකද කරන්නේ හොයලා? ඒ අනුකූල කර්මස්ථානය කරේ නෑ වඩන්නේ. ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඒක අත්හැරින් වෙලී මිදි ගියාම සාන්ත ප්‍රණීත වශයෙන් දැකලා. ඒකං සම්පං ඒකං පණීතං ඒම සාන්තයි ඒම ප්‍රණීතයි. ඒක දකින්න ඕනේ. යද්දන් සබ්බ සංකාර මමතු. මේ සියලු සංකාරයන්ගේ සමතයක්. සබ්බූපටි පටිනිස්සග්ගෝ. මේ සියලු උපාදානයන්ගේ පිළිනොගැන්මක් ගන්න.
තණ්හාම් ප්‍රයෝ සුත්නා ශේත්‍රීමක් ඇද විරාගෝ රාගයෙන් වෙන්වීමක් ඇද නිරෝධෝ මේ පරිහරීමේ නික්මීමක් ඇද නිබ්බාන මේ බැඳීම් වලින් නික්මයාමයි ඕනෝක සාන්තයි වෙන්නේ තමයි නිවන කියන්නේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා නිවන සාන්ත වශයෙන් ප්‍රේත වශයෙන් සිහි කරනවා කර්මස්ථානය කොයිදාල් කුළු හදාගෙන තමට අවබෝධ වෙන එක යලි යලි සිහි කරනකොට ආර්ය ශ්‍රාණික මාර්ගය වෙන්නා සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙනවා දැන් මොකද අවශ්‍ය කරන්නේ ධානාතෝගේ මාර්ගඵලතෝගේ ඔක්කොම තියෙනවා මොකද කරගෙන යන්නේ කියලා තියෙන්නේ. සෝවාන් ගන්නේ කිසි දෙන්නේ බාන්න ඔක්කොට උත්තර හම්බෙලා ඉවරයි. මෙතන ඵල විපාකේ විසඳනකොට මේ සියලු බණති උත්තරයි කියන්නේ සෝවාන් අය කියනවා. ඒ සිදු කරගන්න ආකාරයත් භාවනා විදිහට දේශනාවෙන් කියනවා. ඒකට ඔක්කොම විග්‍රහය තේරුම් ගන්න පුළුවන්. ධානය යනුවෙන් හඳුන්වන්නේ කියන්නේ දැන් ධානයේ පිළිගත් ඔකෙම සම්මා සමාධියට ඔක්කොම ලැබෙනවා. සවිතක්කං සවිචාරං විවේකජං කීති සුඛං පඨම ඥාන ඕකත් ලැබිලා. ඒක නේ අපි අවුදේ හිතන්න දෙයක් නෑ. බීජේ රෝපණය කරගත්තාම කරු පොළොයි සාස්තුව කළාම කඳේ හැටි කොහොමද කියලා කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. කඳේ ඉන්නකොට කඳේ හැටි පේනවා.